අපි අද කතා කරන්නට යනවා ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ අපිට මඟ පෙන්වන වචනය තුලින් අපේ කිතුණු සටන ගැන ක්‍රිස්තියානි ජීවිතය අපිව කැඳවලම තියෙන ස්වාමින් වහන්සේ උන්වහන්සේත් එක්ක ප්‍රීතියෙන් ජයග්‍රාහී ජීවිතයකට බයිබලයේ නිතර අපිට කියනවා ඔබව ජයග්‍රාහී ජීවිතයකට ස්වාමින් වහන්සේ කැඳවලා තියෙනවා කියලා. ඔබ විජයග්‍රාහී ජීවිතයකට ස්වාමින් වහන්සේ කැඳවලා තියෙනවා කියලා. ඔබව ඉදිරියට ජය දෙමින් ගෙන යනවා කියලා. ඒක ජයක් නෙවෙයි අතිශයින් ජයග්‍රහණයක් කියලා ස්වාමින් වහන්සේ කියනවා. ඒ නිසා කරුණා කළා ඔබ මේ දේ තේරුම් ගන්න. ජය ගන්න නම් සටනක් තියෙන්නට ඕනේ. ජය ගන්නට නම් තරඟයක් තියෙන්නට ඕනේ. ඔබ අඩිය තියලා තියෙන්නේ කිතුණු ජීවිතය කියලා කියන්නේ ඒක යම් කිසි සටනක්. යම් කිසි තරඟයක්. දේව වචනේ තුලම අපිට ඒක ගැන නොඑක් උපදෙස් සහ අවවාද දෙනවා. අපි ඒ තරඟයට පිවිසිලා, අපි ඒ සටනට පිවිසිලා පරාජය වෙන්න ඉන්න සෙනගක් නෙවෙයි. අපි මේ සටන ජය අරගෙන ජයග්‍රහණය නිකං ජයකුත් නෙවෙයි බයිබලයේ කියන්නේ. අතිශයින් ජය ගන්නට ඉන්නා වූ සෙනගක්. ඒ නිසා අපි හැමෝම ජීවිතයේ එක එක කාලවකවානුන් වල ඉන්නා වූ අය හැටියට අපිට විවිධාකාර හැලහැප්පීම්, ප්‍රශ්න, ගැටලු, පොරබැදීම් මේ ක්‍රිස්තියානි ජීවිතය තුළ තියෙනවා. අපේ අවුරුදු 10, 12, 15 වගේ වයස්වල දරුවන් මුහුණ දෙන තත්වයන් හරි වෙනස්. ඔවුන් මුහුණ දෙන පාරිසරික තත්වයන්, සමාජමය පසුබිම, ඔවුන්ගේ මනස වැඩ කරන විදිය, ඔවුන් මුහුණ දෙන පරීක්ෂාවන්, ගැටලු වෙනස්. අවුරුදු 15, 18, 20 එවැනි වියේ පසුවෙන්නා වූ අය මුහුණ දෙන එයට සටන් කරන්නට වෙලා තියෙන කාරණා වෙනස්. එතනින් එහා ගිහිල්ලා තරුණ වියේ අග්ගිස්සට ඇවිල්ලා අවුරුදු 35 40 එවැනි වයස්වල ඉන්න අය මුහුණ දෙන්නා වූ තත්වයන් වෙනස්. මැදි වියේ ජීවිතයේ අවුරුදු 40න් එහා 50 60 එතනින් එහා වයස්ගත තත්වයට අවුරුදු 60න් එහා නම් වැඩිහිටි තත්වයට ආවා වූ අය මුහුණ දෙන තත්වයන් වෙනස්. ඔබ මේ මං කිව්වා වූ කාලවකවානුන් අස්සේ කොයිතැනක හිටියත් ඔබයි මායි හැමෝම මේ ක්‍රිස්තියානි ජීවිතයේ යම් සටන්කාරී තත්වයන් වලට මුහුණ දෙනවා. සමහරවිට අපි වැඩිහිටි වියේ ඉන්න අය හැටියට අපි මුහුණ දෙන තත්වයන් වලදී අපි අසරණ වෙනවා. අපි ලොකු පොරබැදීමක ඉන්නවා. අපි අපේ දරුවන්ව තේරුම් ගන්නට අවශ්‍යයි. තරුණ වියේ සිටින තරුණ වියට එළඹෙමින් සිටින අයව තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් පල්ලෙහැ කුඩා දරුවන්ව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි හැමෝම එක එක ආකාරයේ මානසික ව්‍යාකූලත්වයන් තුල, අරගලකාරී තත්වයන් තුල, යම් ගැටලුකාරී තත්වයන් වල පොරබදමින් සිටින අය. අපි ගැලවීම ලැබුවා තමයි. නමුත් මේ සමාජය ආස්සේ, අපේ මනස ආස්සේ, අපේ පවුල ආස්සේ මේ හැම දෙයක් තුල අපි පොරබදමින් සිටිනවා. යම් ගැටලුකාරී තත්වයන් එක්ක අපි ඉදිරියට යමින් සිටිනවා. නිසා විශේෂයෙන් ගැලවීම ලැබුවා වූ අය හැටියට අපිට ස්වාමින් වහන්සේ මේ සටන ජය ගන්නට ස්වාමින් වහන්සේ වෙනම වැඩපිළිවෙලක් සකස් කරලා දීලා තියෙනවා. අපි මේ සටන ජයග්‍රහණය කරන්නට නම් ස්වාමින් වහන්සේ දේව වචනේ තුල අපිට එලිදරව් කරලා තියෙන මේ සටන ජයග්‍රහණය කරන්නට අවශ්‍ය පසුබිම සහ පියවරයන් තේරුම් අරගෙන ඒ ඔස්සේ ගමන් කළ යුතු වෙනවා. ඒ තුල ගමන් කරන්නට අවශ්‍ය යුදායුධ ගැන, ආරක්ෂක උපකරණ ගැන ඔබ පසුගිය සතිවලත් සභාපාලකතුමාගේ දේශනාවල ඇහුවා. විශේෂයෙන් ගිය බදාදා දේශනාව තුල ලොකු පන්නරයක් ලැබුවා. අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ස්වාමින් වහන්සේ ඔබවයි මාවයි ගැලවීමට ගෙනල්ලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නම් අතිශයින් ජයග්‍රහණය කරන කිතුණු ජීවිතයක්. උන්වහන්සේත් එක්ක ඔටුනු දරාගෙන රජකම් කරන, ස්වර්ගයේ රජකම් කරන සෙනගක් තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එනිසා මේ උදෑසන ඔබව මට පේන්නේ ඔබගේ ඔළුව උඩ අර රැස් වලල්ලක් තියෙනවා වගේ, ඔටුන්නක් තියෙනවා වගේ. ඔබව මම දකින්නට ස්වර්ගයේදී බලාපොරොත්තු වෙනවා. මමත් ස්වර්ගයේ ඉන්නට යන නිසා. ඔටුන්නක් සහිතව ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ සැරිසරන අය හැටියට අපි ඒ බලාපොරොත්තුව තියාගමු. අපි හැමෝම එක එක ආකාර වයස් වකවානුන් වල, කාල වකවානුන් වල, සමාජ පසුතලයන් වල වෙනස් වෙනස්
පවුල් පසුබිම් වල ආවත් ඒ හැම තත්වයක්ම දෙවියන් වහන්සේ දැනගෙන තමයි අපිව ගැලවීමට ගෙන්නේ. ඒ ගැලවීමත් එක්ක පෞද්ගලිකව ස්වාමින් වහන්සේව අපි හඳුනාගෙන අපි ස්වාමින් වහන්සේට ජීවිතය බාර දීලා තියෙනවා. ක්‍රිස්තියානි ජීවිතය ජේසුස් වහන්සේ එක්කනම් ඔබ සතුටින්. ජේසුස් වහන්සේ එක්කනම් ඔබ ගමන් කරන්නේ ඔබ සතුටින්. ඒ ශුද්ධාත්මයන් වහන්සේ නම් ඔබ තුල ඉන්නේ. ඔබගේ සතුට තෘප්තිය සම්පූර්ණ වෙන්නට යනවා. ශුද්ධාත්මයන් වහන්සේ හිස් සතින් නෙවෙයි අපි ගාවට ආවේ. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය ඒ ගුණාංගයේ පළත් එක්ක තමයි අපි ගාවට ආවේ. ඒ නිසා මේ උදෑසන ඔබ දේ වචනේ වෙත ලං වෙන්න. දෙවියන් වහන්සේගේ දේත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න. අපි සූදානම් වෙමු උන්වහන්සේ මේ සටන ගැන අපිට මොනවද කියලා තියෙන්නේ. උන්වහන්සේගේ ප්‍රීතියේ රහස දෙවියන් වහන්සේගේ මිනිසයන් හඳුනාගෙන හිටියා. ඒ ප්‍රීතියේ රහස අපි දන්නේ නැත්නම් ඒ ප්‍රීතියෙන් අපි සම්තෘප්ත වෙලා නැත්නම් නිතරම හිස්කමක් අපේ ජීවිතයේ තියෙනවා. පල්ලි ආපුවම අපි යම් වින්දනයක් ලබනවා. යම් සතුටක් ප්‍රීතියක් ලබනවා. හැබැයි ගෙදර ගියාම මේ සතුට ප්‍රීතිය අපෙන් නැතුව යනවා. ලෝකෙ මිනිස්සුත් එහෙමයි. ඒගොල්ලන් තුල තියෙන ප්‍රීතිය සදාකාලික නැහැ. ඒ නිසා නිතර ඒ සතුට ප්‍රීතිය පිටින් අරගෙන දාගන්න වෙලා තියෙනවා. ඒ සඳහා ඒගොල්ලෝ විවිධ ක්‍රම භාවිතා කරනවා. සතුට හොයාගෙන යන මිනිස්සු ඔබ දැකලා තියෙනවද? ක්‍රිස්තියානි ජීවිතයේ එහෙම සතුට හොයාගෙන මෙහෙ පැද්දි දෝලණය වෙවි ඉන්න ජීවිතයක් නෙවෙයි. උන්වහන්සේම සතුට වෙලා ප්‍රීතිය වෙලා අපේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා. ඔබ සැබෑ කිතුණුවෙක් නම් ඔබ සතුට ප්‍රීතිය හොයාගෙන මෙහෙ දුවන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඒ ප්‍රීතිය සම්පූර්ණයෙන්ම අරගෙන ඇවිල්ලා. මේ රහස හරියට අල්ලගත්ත පාවුලුතුමා කියනවා. මම උස්සස්ව ඉන්නත් දන්නවා, පහත්ව ඉන්නත් දන්නවා. ඒ සියල්ල තුල ප්‍රීති වීමේ රහස මම ඉගෙනගෙන ඉන්නවා කියලා. ජීවිතේ තත්වයන් නෙවෙයි, ජීවිතේ මුහුණ පාන දේවල් නෙවෙයි ඔබට සතුට ප්‍රීතිය ගේන්න යන්නේ. ඔබ තුල ඉන්න ස්වාමින් වහන්සේ සදාකාලික ප්‍රීතිය වෙන්න යන්නේ. ඔබ තුල ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය නැති නිසා ඔබ බලනවා ඒක නටලා ගන්න. ඒක ඔබ බලනවා රංගලා ගන්න. ඔබ බලනවා මත්පැන් වලින් ගන්න. ඔබ බලනවා ලෝකාකාර දේවල් එක්ක ගනුදෙනු කරලා ලබා ගන්න. ඔබ දකිනවා මිනිස්සු මේ දේවල් කරලා ප්‍රීති වෙනවා කියලා. ඔබත් ඒ දේවල් අත්හදා බලන්න හදනවා. හැබැයි මේ මිනිස්සු වගේම ඒ දේ කරනකම් විතරක් අපිට සතුට ප්‍රීතිය තියෙනවා. ඉන් පස්සේ ඒ දේ නැතුව ගියාම නැවත හිස්කම. ඒ හිස්කම පුරව ගන්න තවත් උත්සාහයක් දරනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරී, ක්‍රිස්තියානි ජීවිතේ ජේසුස් වහන්සේ අපිව ගැලවීමට ගෙනල්ලා දුන්නේ එහෙම දෙයක් නෙවෙයි. සදාකාලික ප්‍රීතියකින් අපිව වට කරලා තියෙන උන්වහන්සේ. අපි ජීවිතේ යම් ප්‍රශ්න අමාරුකම් වලට පත් වෙනවා. මොකද අපිට ලෝකෙ මිනිස්සුන්ට නැති 아무තු දෙයක් නැහැ. බයිබලයේ තියෙන විදිහට ඒගොල්ලෝ එක්කම අපිත් එකට මේ වැටිච්ච ලෝකයේ ඇතුලේ දුක් විඳිනවා. නමුත් ඒ දුක් විඳීම තුල අපි අපේ බලාපොරොත්තු අල්ල ගන්නව නැවත. අපේ ඇදවැටීම් තුල අපි ආය නැගිටලා ස්වාමීන් වහන්සේගේ අත අල්ල ගන්නවා. අපි වැඩි කාලයක් ඒ දුක් දොම් නස් වල ඉන්නට යන්නේ නැහැ. අපි ඒ තත්වයන් වලින් නැගිටලා අපේ ස්වාමීන් වහන්සේත් එක්ක ආය ගමන් කරන්නට යනවා. ඒකයි කිතුණුකමේ රහස. ස්වාමීන් වහන්සේ මේකට යම් ක්‍රමවේදයක් දේ වචනය තුල හඳුන්වලා දීලා තියෙනවා. මේ ක්‍රිස්තියානි සටන අපි මුහුණ දෙන අමාරු තත්වයන් වලදී ජය ගන්නට ස්වාමීන් වහන්සේ අපිට යම් යහපත් මඟ පෙන්වීම් ලබා දීලා තියෙනවා බයිබලය ඇතුළේ. දේ වචනය තුල පරණ ගිවිසුමේ විශේෂයෙන් මේ සටන තිබුණේ භෞතිකව. රජවරු නිතරම දෙවියන් වහන්සේගේ සෙනග එක්ක නිතරම විරුද්ධවාදීන් හා සටන් කළා. දෙවියන් වහන්සේ උන්වහන්සේ තෝරාගත්තු මිනිසයන්ට ජයග්‍රහණය දුන්නා. දේ වචනයත් එක්ක කීකරු වෙලා යද්දී නිතරම ජයග්‍රහණය තිබුණා. දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච හැම මොහොතකම පරාජය තමයි අත් උනේ. පරණ ගිවිසුම පුරාම මේක භෞතික සටනක් වෙලා තිබුණා. දෙවියන් වහන්සේට අකීකරු වන මිනිසයන් අනිත් රජවරුන් අතර පාවලා දුන්නා. ඔවුන් වහල්කමට ගෙන ගියා. නමුත් අලුත් ගිවිසුමට එද්දී ජේසුස් වහන්සේත් එක්ක මේක වෙනස් වෙලා. මේක භෞතික සටනක් නෙවෙයි. ලෝකාකාරව තියෙන අවිආයුධගත සටනක් නෙවෙයි. ඒක ආත්මික සටනක් බවට පත් වෙනවා. ජේසුස් වහන්සේගෙන් පස්සේ සභා කාලය ආරම්භුණායින් පස්සේ ඔබයි මමයි සභාවේ සමාජිකෙක් වුණායින් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආගමනයෙන් පස්සේ
මේ සටන ආත්මික සටනක් බවට පත් වෙලා තියෙනවා. පරණ ගිවිසුම අවහෝසි කළේ නැහැ. ජේසුස් වහන්සේ කියන මං ආව ඒක සම්පූර්ණ කරන්න, විවස්ථාව සම්පූර්ණ කරන්න කියලා. උන්වහන්සේගේ ඒමත් එක්ක මේ බාහිරව භෞතිකව තිබිච්ච ආශිර්වාදයන් සහ සටන් ආත්මික ආශිර්වාදයන් සහ ආත්මික සටන් බවට පත් වුණා. ඒක නිසා ඔබ දකිනවා දැන් ඔබට මේකත් එක්ක යන්න වෙයි. මේක පේන්නේ නැති අය ඉන්නව නම් කරුණා කරලා ස්ක්‍රීන් එක පේන තැනකට එන්න. මේක නැතුව ගියොත් අපරාධේ. ඔබට දෙවියන් වහන්සේ කතා කරපු දේ තමයි මම සූදානම් කරගත්තේ. කතා කරන්නට කියපු දේ. ඒක නිසා යක්ෂයාට පොඩි දෙයක්වත් සොරකම් කරගන්නට දෙන්නේ නැතුව මේකත් එක්ක ගනුදෙනු කරන්න, ලියනා ලියා ගන්න. අපි ඊළඟ එකට යමු. අපි හැමෝම ජීවිතේ යම් ආත්මික සටනක නියැලෙන අය. අපිට ප්‍රබැදීමක් තියෙනවා. බයි බයිබලයේ කොහෙවත් කියන්නේ පරීක්ෂාවන් වලට විරුද්ධව ඉන්න කියලා. බයිබලයේ අපිට ඒ වෙනුවට කියනවා යක්ෂයාට විරුද්ධ වෙන්න කියලා. යාකෝබ් 4:7 කියන්නේ ඒකයි. බයිබලයේ පෙරලා බලන්න. යාකෝබ් 4:7 මේ ආකාරයෙන් ඔබගේ බයිබලයේ සඳහන් වෙනවද කියලා. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටපල්ලා. නමුත් යක්ෂයාට විරුද්ධව සිටපල්ලා. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. එතකොට කාටද විරුද්ධ වෙන්න කියලා තියෙන්නේ? කාටද පක්ෂග්‍රාහී වෙන්න කියලා තියෙන්නේ? අපි ජේසුස් වහන්සේට යස් කියපු සෙනග. ඔව් ස්වාමිනී මම එකඟයි, මම ඔබත් එක්ක එනවා කියපු සෙනග. අපි යක්ෂයව ප්‍රතික්ෂේප කරපු සෙනග. ඒ නිසා බයිබලයේ අපේ විරුද්ධකාරයා නිතරම යක්ෂයා. යක්ෂයා නිතරම උත්සාහ කරනවා විවිධ උපක්‍රම වලින්, විවිධ ක්‍රමවේදයන් වලින් අපේ මනසාස්තර රිංගලා අපේ මේ ක්‍රිස්තියානි ජීවිතයේ, කිතුණු ජීවිතය කඩා බිඳලා සුණු විසුණු කරලා දාන්න. ඒකයි මම කිව්වේ. සමහරවිට තරුණ දරුවන්ව දැක්කම අපිට පේනවා මුන්ට පිස්සු. මේකුන්ට තේරෙන්නේ නැද්ද සමහර දේවල් කියලා. නෑ, අපි ඒ කාලේ පහු කළා. ඒ කාලේ අපිත් එහෙම තමයි. අපි තේරුම් ගන්නට ඕනේ ඒගොල්ලන්. හැබැයි ඒගොල්ලන් ඉන්නව තාක්ෂණික ලෝකයේ අපි හිටියට වඩා වෙනස්. ඒගොල්ලන් පරීක්ෂාවට අසු වෙන ප්‍රමාණයන් වෙනස්. අපි ඒගොල්ලන් ගැන යාඥා කරන්නට ඕනේ. ඒගොල්ලන්ව වට කර ගන්නට ඕනේ. ඒගොල්ලන්ට ධෛර්යයක් දෙන්නට ඕනේ. අපි සෙනග, අපි සභාව මේක එක එක තලයන් වල ඉන්නවා. කණ්ඩායම්. ඔබ සභාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා පහුගිය සතිවල. සභාව කියන්නේ අපි හැමෝම. සභාව කියන්නේ මේ ගොඩනැගිල්ල නෙවෙයි. සභාව කියන්නේ කුඩා දරුවෝ, තරුණ දරුවෝ, වැඩිහිටි, මැදිවියේ අපි හැමෝම. දෙවියන් වහන්සේ අපිව තියලා තියෙනවා. සභාවේ උංග මට පේන්න බෑ කියලා කියනවනම් ඒ කියන්නේ ඔබ ගැනම තමයි. මොකද ඔබ සභාවේ ගලක්, ඔබ සභාවේ සමාජිකයෙක්. අපේ සභාවේ උඹට දිරවන්නේ නැහැ කියලා කියනවනම් ඒ කතා කරන්නේ ඔබ ගැන. මං ගැන. මේක අපේ සභාව. අපි ඔක්කොම අල්ලා එකතු වෙලා තමයි මේ සභාව දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙන්නේ. ගොඩනැගිල්ල නෙවෙයි සභාව කියන්නේ. ජීවමාන ගල්වන ඔබත් මමත් එකතු වෙලා. අපි අඩුපාඩුකම් තියෙනවා. අපි එකිනෙක කෙනාව දිරවන්නේ නැති ස්වභාවයන් තියෙනවා. අපි හැමෝම එකඟ නැහැ. ජේසුස් වහන්සේ මේක දන්නවා. ඒකයි ඒකත්වයක් ගැන කතා කරන්නේ විවිධත්වය තුලින්. එකම ශරීරයක විවිධ අවයව තියෙනවා කියලා කතා කරන්නේ ඒකයි. විවිධයි අපි. අපි හැමෝම එකිනෙක කෙනාව දරා ගන්නට පුළුවන්කමක් තියෙන්නට ඕනේ. අපි එකිනෙක කෙනාව දරා ගන්නට අවශ්‍යයි. එකිනෙක කෙනාට රැකවල් වෙන්නට අවශ්‍යයි. මේ අඩුපාඩුකම් තියෙන අපි හැමෝම අපි එක එක්කෙනා උසුලාගෙන දරාගෙන යන්නට අවශ්‍යයි. අපි ඒක කරන්නට ඕනේ අවසානයේ දක්වා. බයිබලයේ අපිට පෙන්වන මාර්ගය ඒක. අපිට මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා. තනිව සටන් කරන්නට බෑ. අපිට අනිත් අයගේ උදව් ඕනේ කියලා තියෙනවා. ඔබ දන්නවා බයිසිකල් රේස් එකක් වගේ එකකදී වුණත් නැත්නම් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයකදී වෙන්න පුළුවන්, නැත්නම් ජාත්‍යන්තර මට්ටමේ නැත්නම් සමස්ත ලංකා මට්ටමේ තරගයකදී වුණත් යන ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන්න කවුරු හරි ඉන්නවා මේ බයිසිකල් රේස් යද්දී. ගමහරහා දිවීමේ තරගයදී ඔබ දකිනවා සපෝටර්ස්ලා ඉන්නවා.
වතුර ගහන්න කට්ටිය ඉන්නවා, ධෛර්යමත් කරන්න කට්ටිය ඉන්නවා, උදව් කරන්න කට්ටිය ඉන්නවා, ඇදගෙන වැටුනොත් පොඩ්ඩක් ගෙලින් කරන්න කට්ටිය. එහෙම අය ඕනේ මේ ක්‍රිස්තියානි ජීවිතේ. එහෙම අයව තියලා තියෙනවා අපිට. සමහරවිට අර දුවන එක දුවනවා අර වටේ ඉන්න අය කෙනා දුවපන් උඹට පුළුවන්. ඌ මැරතන් එකට ආවේ නැත්නම් ඌට දුවන්න බැරි හින්දා. හැබැයි ඌ සපෝට් කරනවා. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ ඔබ ළඟ ඔබගේ කුඩා කණ්ඩායම් නායකයෙක්ව තියලා තියෙනවා. ලං වෙන්නේ මිනිස්සයාට. නායකයෙනි. ඔබත් කැපකිරීම කරලා ස්වාමීන් වහන්සේ දුන්නු සෙනගව රැකවල් කරන්න. ඔබ ඔබගේ සෙනගත් එක්ක පළමු හැතක් මේ හයියෙන් දුවන්නට සූදානම් වෙන්නට ඕනේ. ඔබ ආදර්ශමත් වෙන්නට ඕනේ. ඔබගේ කණ්ඩායම් වල අය ඇවිල්ලා උදේ 8ට පල්ලියට එන්නට ඉස්සෙල්ලා ඔබ ඇවිල්ලා ඉන්නවා ඔබගේ සෙනග දකින්නට ඕනේ. දහම් පාසල් ටීචර්ස්ලා ඒ ක්‍රමවේදය හදාගෙන තියෙනවා මේ වෙද්දි. ඔබ ඔබගේ දරුවන් අතර හිට ගන්න ඕනේ. ඔබ කුඩා කණ්ඩායමේ සෙනග අතර හිට ගන්නට ඕනේ. අපිව දෙවියන් වහන්සේ තියලා තියෙන්නේ. රැළට ආදර්ශයක් වෙන්නට. අපි ඒ ගැන වෙනම නායක ස්ටඩි වලදී බලමු. අපි සර්ව සම්පූර්ණ අය නෙවෙයි. හැබැයි අපිට කියනවා මේ යක්ෂයා එක්ක තියෙන සටනේදී අපිට එකිනෙක කෙනාගේ උපකාරය ඕනේ කියලා. නමුත් යක්ෂයා නිතරම උත්සාහ කරනවා අපේ නුරුස්නා ගති, අපේ ගැළපෙන්නේ නැති ගති ටික උඩට අරගෙන අපි එකිනෙක කෙනාව විරසක කරන්නට. ඒක යක්ෂයාගෙන් සමාදාන කරන්න ඔබ භාග්‍යවන්තයෝ කියලා දේ වචනේ තියෙන්නේ. සමාදානය ඇති කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා නිතරම වෛරය ඇති කරන්නට නෙවෙයි, තිත්තකම වපුරන්නට නෙවෙයි, එකිනෙක කෙනාගේ අඩුපාඩුකම් ඕපදූප කියලා එකිනෙක කෙනාව කොටවන්නට නෙවෙයි. නිතරම සමාදාන කරන්න පුළුවන්, ආශිර්වාදයක් වෙන්න පුළුවන් වචනයක් කටින් යවන්න. එහෙම නැතුව තිත්තකම වපුරන, ඕපදූප වපුරන, අනිත් එක්කෙනාගේ අඩුපාඩුම කියන මුඛය එක යක්ෂයාගේ මුඛයයි. අඩුපාඩු කතා කරාට කමක් නැහැ, තව කෙනෙක්ව ධෛර්යමත් කිරීමේ අරමුණ නැතුව. වරද පෙන්නලා දෙන්න. දුගානේ වරද පෙන්නලා දෙන ඔබ ඒ මිනිස්සු ගැන යාඥා කරලවත් තියෙන්නට ඕන. එහෙම නැතුව නිකන් අටකොස්සටයක් කටේ දාගෙන හපනවා වගේ රසවත් කර කර එකිනෙක කෙනාගේ අඩුපාඩු කියන්නේ නෙවෙයි අපිව තියලා තියෙන්නේ. කාගේ හරි යමක් අඩුපාඩුවක් දැනගත්තම ඉස්සරි ස්වාමීන් වහන්සේට යාඥා කරන්න, ස්වාමීනි මෙහෙම එකක් දැනගත්තා නේ ස්වාමීනි, ඇත්තනම් ඔබට බාර කරනවා මේක. ඔබගේ හදවත පැහැදෙයි යමක් ගැන. නැත්තම් දකින්න දේ, අසන දේවල් එක්ක නිතරම අපේ මනස යක්ෂයා පාවිච්චි කරලා වැරදි දේවල් වලට යොමු කරන්න හදනවා. ඒ නිසා අපේ සටන යක්ෂයන්ට විරුද්ධව මිසක් මිනිස්සුන්ට විරුද්ධව නෙවෙයි. පරීක්ෂාවට විරුද්ධව සිටින්න කියලා බයිබලයේ කොහෙවත් නැහැ. යක්ෂයාගේ උපක්‍රමයක් තමයි ඔබ පොරබදන ඔය කාරණය ඔබට දැන් දරා ගන්න බෑ, වැඩේ සටන අතෑරලා දාන්න කියලා කියනවා. ඒක සාතන්ගේ බොරුවක්. මන්ද හසුරුවා ගැනීමට නොහැකි ප්‍රමාණයේ යමක් අප වෙත නොයවන බවට දෙවියන් වහන්සේ දැවන්නටමත් පොරොන්දු වෙලා තියෙන්නේ. උසුලන්නට පුළුවන් දෙයක් මිසක් බැරි දෙයක් එවන්නේ නැහැ කියලා උන්වහන්සේ පොරොන්දු වෙලා ඉවරයි. හැබැයි යක්ෂයා කියන්නට හදනවා දැන් බෑ නේද ඒක කියලා. එක දිගටම එනවා නේද කරදර. එකක් ඇර එකක් එනවා නේද කියලා. ඔබ දන්නවද බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ උස්සලන්නට බැරි එකක් එවන්නේ නැහැ කියලා. බැරිම තැනදී උන්වහන්සේ අපිව උස්සල ගන්නවා. ඒකයි උන්වහන්සේගේ පොරොන්දුව. ඔබයි මායි මුහුණ දෙන ප්‍රශ්නය ඒක විවිධාකාරයි. තරුණ දරුවා මුහුණ දෙන ප්‍රශ්න, පොරාලන දේවල් කාරණා හරි වෙනස්. වැඩිහිටියන්ට තියෙන තවත් කාරණා. අපි මේක තේරුම් ගන්නට ඕන. හැම පැත්තක්ම අපි අවබෝධ කරගන්නට ඕන. නැත්තම් අපිට තේරෙන්නේ අපි මේ කණ්ඩායම් දෙක තුනකට බෙදිලා මේ සභාව අස්සේ හෙල්ල වලින් විසි කරලා ගහනවා, ඊතල වලින් විදිනවා, කඩු වලින් කොටනවා වගේ තත්ත්ව. අපි දරා ගමු එකිනෙක කෙනාව. අපිට ඕනේ එකිනෙක කෙනාව ඔසව ගන්න. නැත්නම් අපේ දරුවා හුදකලා වෙයි. අපේ දරුවා තනි වෙයි. අපේ දරුවන්ට අපි ආදරය කරන්න ඕනේ. ඒ අපේ දරුවෝ දෙවියන් වහන්සේ අපිට දුන්නු ආත්මික පවුලේ දරුවෝ. එළිය කොල්ලෙක් යම් කිසි වරදක් කරොත් ආ ඒක කොළු කමනේ එහෙම තමයි කියලා අතාරින්න අපි ඒ වරදම අපේ එකෙක් කරොත් උඹලා පල්ලියේ උන්නේද, උඹලා ලොකු වැඩකාරයෝ නේද, උඹලා ඔහොමද ඉන්න ඕනේ, උඹලාගේ අම්මලා තාත්තලා මෙහෙම නේද කියලා අපි ඒගොල්ලෝ දිහා බලන ඇස් දෙක වෙනස්. හරි ඒක එහෙම තමයි. නමුත් උන්ටයි එළිය අයටයි දෙගොල්ලන්ටම තියෙන එකම මානසික තත්වයක්, එකම අවශ්‍යතාවයක්. අපි මේක තේරුම් ගන්න ඕනේ.
තේරුම් අරගෙන ඒගොල්ලන්ට ආදරයෙන් ලං වෙලා ඒගොල්ලෝ කෙනෙක් දන ගහලා යාඥා කරා. වෙනස් වෙයි අපි හිතනවට වඩා. අපි හැමදාම ඉන්නේ දොස් තියන්නට නම් ඒකෙන් ජයග්‍රහණය කරන්න යක්ෂයා. අපි අපේ සභාවේ කුඩා දරුවන් ගැන සැලසුම් කරන්නට අවශ්‍ය. ඔබගේ පවුල්වල යාඥාවලදී අපේ කුඩා දරුවන් තමයි අනාගතේ වෙන්න යන්නේ සභාවේ. අපේ දැන් අවුරුදු 15 16 17 එතනින් එහාට ගොඩනැගිගෙන එන දරුවන්ට තමයි අපි ඊළඟට අපේ සභාව අපෙන් පස්සේ බාර දෙන්නට යන්නේ. ඒගොල්ලෝ කැරලිකාරයි දැන්. විප්ලවවාදී. අපිත් එහෙම තමයි. ඒ කාලේ. අපි ඒව තේරුම් ගනිමු. ආදරයෙන් ඒව වට කරගමු. එයාට අපි ඕනේ. අපි හරියට ආදරය කරේ නැත්නම් එයා අපෙන් ගිලිහෙන්නට යනවා. දරුවොත් ඒ දෙමව්පිය ආත්මීය මව්පිය රැකවරණේ කුඩා කණ්ඩායම් නායකයන්ගේ රැකවරණයට ඔබ එන්නට අවශ්‍යයි. මේ බැඳීම මේ පවුලක බැඳීම තමයි සභාව තුළට ස්වාමින් වහන්සේ කතා කරන්නේ නිතර. ඒ නිසා අපි දකිනවා දරුවන් විශේෂයෙන් සභාව වැඩිහිටියන්ගෙන් ඈත් වෙමින් ඉන්නවා. ඒකේ වාසිය ගන්න යක්ෂයා. අපි මේවා අවබෝධ කරගන්නට ඕනේ. හැම කෙනෙක්ම පවුලේ යාඥාවදී අපේ දරුවන් ගැන තරුණ වියේ දරුවන් ගැන යාඥා කරන්න. ඒගොල්ලන්ට විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඒගොල්ලන්ගේ කාලවකවානුත් එක්ක ඒගොල්ලන්ට රැකියාවන්, විවාහයන්, අධ්‍යාපනයන්, ඒගොල්ලෝ මුහුණ දෙන තත්ත්වයන් ඒවත් එක්ක හරි අවිනිශ්චිතභාවයන් එක්ක ඒගොල්ලෝ යන්නේ. අපි ඒව සපුරාගෙන ඉවරයි වැඩිහිටියෝ හැටියට. දැන් රැකියාවක් තියෙනවා, අපිට පවුලක් තියෙනවා, අපිට දරුවෝ ඉන්නවා, අපි යම් ස්ථාවරයකට ආවා. හැබැයි අපිත් අවුරුදු 17 18 දී මේ අවිනිශ්චිත තත්ත්වයන් වල හිටියා. අපිට අනාගතය ගැන හරි සැකයක් තිබුණා, සංකාවක් තිබුණා. අපි ඒ පින්ම පැනලා ඉවර නිසා අපිට දැන් තරුණ වියේ ඉන්න දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් ගන්නට බෑ. අපි තේරුම් ගනිමු මේවා. අපි යමු අපි හිටපු මනස් වලට. අපි ඒ කාලේ කරපු දේවල් වලට. ඒගොල්ලෝ තේවයිම තමයි ඉන්නේ. අපිට හැබැයි අපි වැඩි හිටියු වුණායින් පස්සේ අපිට අරගොල්ලන්ව පේන්නේ සභාවේ ඉන්න මහා අසමත් જાති නැහැදිච්ච තරුණ තරුණියන් කණ්ඩායමක් හැටියට. ඇයි අපේ දරුවෝ ඔබගේ පවුලේ දරුවා වගේම ඒ දරුවවත් රැකගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. පොඩි එකාගේ ඉඳන් අපි යාඥා කරන්න ගමු. ඔබට මූණු මතක් කරගන්න. නම් මතකද ඔබට? සභාවේ හැමෝගෙම කුඩා දරුවන්ගේ හිනන් නම් මම මතක තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට වටිනාකමක් යාගේ නම කියලා කතා කරන්න. ඔබ දැනගන්න කතා කළ දරුවන් නිකන් ඉද්දියෝ ටොපියක් ගෙනන් දෙන්න. නම මොකද්ද කියලා අහන්න. ඒනොක්ගේ ඉඳන් සමහරලාට මංගාවට දුවගෙන එනවා ටොපියක් ගන්න. දරුවන්ට ආදරය කරන්න. මේ අපේ දරුවෝ. මේ කිසි දෙයක් නැතුව නිකන් මොකක් හරි අඩුපාඩුවක් දැක්කම ඒක උගුලුප්පගෙන කෑ ගහන්න ගියාම කවුද කැමති ඒකට? අපි කැමතිත් නැහනේ. අපි ගැන හොයා බලන්න නැතුව අපිට ආදරය කරන්න නැතුව අපිට ටොපියක්වත් දුන්නේ නැති එකෙක් අපේ වරදක් ගැන කියනවා කෑකට. මං සමහරවිට බැනලා තියෙනවා, ගහලා තියෙනවා, අඬන්න ගහලා තියෙනවා. හැබැයි පහුවදාට මං එක්ක ඇවිල්ලා කතා කරනවා. තරුණ දරුවෝ. ඒගොල්ලෝ දන්නවා අපි බැන්නට ආදරෙයි කියලා. ඒගොල්ලෝ එකේ ගනුදෙනුව තුල. ඒක දැනෙනවා. අපිව දරාගෙන ඉන්න මිනිස්සු කියලා. ඔබගේ ආදරය දැනුනේ නැත්නම් ඒක බැනිල්ලක් විතරයි. ඒක ඔබ වැඩිහිටියෝ හැටියට සභාවේ තරුණ දරුවන් ගැන බරක් ඇතුව හිතන්නට ඕන දේ. මම කියන්නේ ගෑනු පිරිමි ભેදයකින් තොරව හැම දරුවෙක් ගැන. යක්ෂයා ભેද කරමින් සිටිනවා අපි එකිනෙක කෙනා. යක්ෂයා කණ්ඩායම් වලට කඩමින් ඉන්නවා. යක්ෂයා උගේ අරමුණු ඉෂ්ට කර ගන්න හදනවා. මේ ආත්මික සටනේ අපි ජය ගන්නට ඕනේ. මේ ක්‍රමය ඇතුලේ අපිට හඳුන්වලා තියෙන ක්‍රමය ඇතුලේ අපි එකතු වෙලා රැකවල් වෙලා ඒ උණුම යටතේ අපි ජය ගන්නට ඕනේ. යක්ෂයව පරාජය කරන්නට ඕනේ. ඔබට පරාජය කළ නොහැකි කිසිම පරීක්ෂාවකට උන්වහන්සේ අවසර දෙන්නේ නැහැ කියලා තියෙනවා දේව වචනේ. පරීක්ෂාව නිතරම සිතුවිල්ලකින් ආරම්භ වෙනවා. ඒ අපිව ග්‍රහණයට ආසු කර ගන්නට උත්සාහ කරනවා. ඔබගේ මනසට එන ඕනෑම පරීක්ෂාවක් කල්පනා කරලා බලන්න. ඉස්සරින්ම ආවේ මනසට සිතුවිල්ලක් විදිහට. හෙබ්‍රෙව් 12:4 ඉක්මනින් පෙරලලා කියවන්න. මනස තමයි මුලින්ම ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂක තොප්පිය තමයි අපි දාගන්න ඕනේ මුලින්ම. අතට පයට පහරවල් වැදුනට තුවාල සුව කරගන්න පුළුවන්. බයික් එකේ යද්දිත් හෙල්මට් එකක් දාගන්න කියලා තියෙන්නේ. ඔළුව වැදුනොත් ඉවරයි. එක්කෝ පිස්සෙක් පියාට් එක් වෙනවා ජීවිත කාලෙටම කල්පනාව නැති වෙනවා නැත්නම් මැරිලා යනවා. ඔළුව හැප්පුණා. මනස තමයි වැදගත්ම දේ. යක්ෂයා නිසා අපිට පහර ගන්නේ මනසට. අපිව මුලින්ම අල්ලන්නේ මනසින්. අපිව ආශාවන් වලින් අපිව වැරදි දේවල් වලින් අපේ සිතුවිලි ගෙනල්ලා ඉස්සරින්ම
මනසින් තමයි. එබැවින් වැරදි සිතුවිලි නොසලකා හැර ඒ වෙනුවට වෙනත් දෙයක් වෙත යොමු වීම පළමු පියවරයි. අපි කියවමු. හේබ්‍රේව පදය. හේබ්‍රේව 12:4. නුඹලා පාපයට විරුද්ධ පොරට සිට තවම ලේ වැగిරෙන තෙක් විරුද්ධ සිටියේ නැත. පාපයට විරුද්ධව ඔබ සටන් කරලා තියෙනවද? ඔබට වැරදි සිතුවිල්ලක් ඇද්දි මොකද්ද ඔබ කරපු සටන? ලේ වැగిරෙන තෙක් සටන් කරන්න කියලා බයිබලයේ තියෙන්නේ. මගේ සෙනෙහවන්තය අපි ආයිද ජේසුස් වහන්සේට. උන්වහන්සේ ලේ වලින් අපිව මෙලදී අරගෙන ඉවරයි. වැරදි සිතුවිල්ලක් එද්දිම සටන පටන් ගන්න. මේක දෙවියන් වහන්සේට විරුද්ධයි. මේක හරි නෑ. මං තවමත් දිගින් දිගට මේකේ ඉන්නවා. ඒක හරි නෑ. ඒකෙන් අයින් වෙන්න ඕනේ. ඉස්සරින්ම මනස වෙන දෙයක් ගැන හිතන්න. ඔබ දන්නවා අපි මේ පදෙත් කියවමු. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 14-15. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 14-15. නොමුත් එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. එක එක්කෙනාව තමුන්ගේ තෘෂ්ණාවෙන් අදිද්දී තමයි අපි වරදට වැටෙන්නේ. ඊට පස්සේ කියනවා එවිට තෘෂ්ණාව පිරිසිඳගත් කල්හි පාපය වදන්නේ. තෘෂ්ණාව ඒ කියන්නේ ආශාව පිළිසිඳ ගත්තම එළියට එන්නේ පාපය. වදනවා, බිහි කරනවා පාපය. ඉස්සරින් මෙන්නේ තෘෂ්ණාව නැත්නම් ආශාව ඒක සිතවිල්ලක් හැටියට එන්නේ. අපි දන්නේම නැතුව පාපය වදලා පාපයක් කරලා හැබැයි ඊට පස්සේ ඔබ දන්නවද වෙන දේ බලන්න. ඊට පස්සේ කියනවා පාපයද සම්පූර්ණ වූ කල්හි දිගින් දිගටම අපි පාපය සම්පූර්ණ කරනවා. පාපය සම්පූර්ණ කරනවා කියන්නේ සදාකාලික ජීවනයෙන් අපි ඈත් කළා අපිට සදාකාලික මරණය උරුම කරලා දීලා යක්ෂය. නිසා තෘෂ්ණාවෙන් ඔබව අදින කල එතනදිම ඔබේ සටන පටන් ගන්න. මනස තමයි යක්ෂයා මුලින්ම අල්ලන්නේ. සිතවිල්ලක් තමයි ගේන්නේ. යම් දෙයකට ආසාවක්, ඇල්මක්. ඒක වැරදි. ඔබ හොඳටම දන්නවා ඒක වැරදි කියලා දෙවියන් වහන්සේට විරුද්ධයි කියලා. එතනින්ම කඩලා දානවා. අපි කියනවා අර මුලින්ම දල්ල කඩන්න තියෙන එක දල්ල කඩලා දැම්මේ නැත්නම් කවදා හරි පොරවෙන් කපන්න වෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න බයිබලයේ අපිට ඕනවට වඩා උපදෙස් දීලා තියෙනවා. අපි දන්නවා. අපි මේවා ක්‍රියාවට නංවන්නට අවශ්‍යයි. දුරකථනය මගින් පරීක්ෂාවක් පැමිණෙන විට ඒ විසන්ධි කරන්න. ඔබට දුරකථනය නම් පරීක්ෂාව. ඔබ දන්නවා මේ කෝල් එක ආවොත් මාව යනවා දිගටම. වැරදි පැත්තකට යනවා කියලා. මගේ කාලේ කාදානවා. මට යාඥා කරන්නවත් කාලයක් නැහැ. ඔබ විසන්ධි කරන්න ඒක. එතනදි තමයි තීරණය වෙන්න යන්නේ දෙවියන් වහන්සේද ඔබ ආදරේ මාතාව මිනිසියෙක්ද කියලා. අපි ගොඩක් වෙලාවට මිනිස්යන්ගේ හිත රිදවන්න කැමති නැහැ. දෙවියන් වහන්සේ අඬනවා බලාගෙන. දෙවියන් වහන්සේට ඕන දෙයක් වුණා. අපි ජේසුටත් වඩා මානුෂීය වෙලා. ජේසු කියනවා ස්වර්ගයට යන්න ඔබගේ දකුණු අත බාධාවක් නම් ඒක කපලා දාපන්. ඒක නැතුව ස්වර්ගයට යන එක හොඳයි. ඕක තියාගෙන අපායට යනවට වඩා. යේසුස් වහන්සේ එහෙම කියද්දි අපි ඊට වඩා මානුෂීය වෙලා කියනවා. නෑ ඉතින් එහෙම නෙවෙයි මෙහෙමනේ අපි ඒව ගැනත් හිතන්න එපයි. ඔබ වරදට පොළඹවන කාරණේ ඔබ අඳුනගෙන ඉවරයි මේ වෙද්දි. හැබැයි ඒක ප්‍රතික්ෂේප කරගන්නට බෑ ඔබට. පාස්ටර් කිව්වා ගිය බදාදා පාපේ ළඟ අසරණව වැටෙනවා අපි. එකෙන් පලා දුවනවා වෙනුවට. ඒකට අපි ඇබ්බැහි වෙලා. ඒක නිසා කරුණා කළා. කායිකව වුවද අදාළ ස්ථානයෙන් පිට වෙන්න. පැනලා යන්න යෝසෙෆ් පැනලා ගියා වගේ ඔබට අවස්ථාව තියෙනවා පැනලා දුවන්න. ඔබ දන්නවා මෙතන හිටියොත් මට මොකද වෙන්නේ කියලා. බයිබලයේ අපිට කියනවා දේ වචනේ. ඒ දේවල් කරන්න කියලා. පහසුවෙන් ආත්මිකව ගොදුරු විය හැකි අවයවය අපගේ මනසයි. හිතලා බලන්න ඔබ යම් දෙයකට ඇබ්බැහි වෙලා නම් ඔබ හවු වෙලා නම් ඔබ පාපයක් කරනවා නම් මුලින්ම ඕක කොතනට දාවේ කියලා. ඔබගේ මනසට. එහෙනම් ආපහු යන්න. මනසින්දම්ම පවිත්‍ර කරන්න ගන්න. ආයේ ඉදිරියටත් මනස ආරක්ෂා කරගන්න. මනසට එකක් ආවොත් ඕකත් එක්ක තමයි අපි දිගින් දිගටම යන්නේ. දෂ්ට නොකරන පිණිස දෙඹරුන්ගෙන් ඉවත් වෙන්න කියලා කියනවා. දෙඹරු ඉන්නවා කියලා දැන දැනත් අපි දෙඹරු ඉන්න තැනකට යන්නේ නැහැ. උන් දෂ්ට කරනවා. ඒ නිසා හොඳම දේ දෙඹරුන්ගෙන් ආරක්ෂා වෙන්න නම් ඔබ පලා දුවන්නට ඕන. ඈත් වෙලා ඉන්න ඕන. ඔබ දන්නවා ඔබව අසු කරන දේ. ඔබ ඉන්නේ එවැනි වටපිටාවක මිතුරන් එක්ක නම් මගේ තරුණ සහෝදරයා සහෝදරිය එවැනි මිතුරු කණ්ඩායම් අයින් කරන්න. බෞද්ධ ආගමේ මේකට කියනවා අපාය සහායක කියලා.
අපායට යන්න සහාය දෙන වෙනම යාළුවෝ ටිකක් අපිට ඉන්නවා. වරෙන් මචං බොණ්ඩ යන්න, වරෙන් මචං වෛශාකම් කරන්න, වරෙන් මචං අරකට මේකට. අපාය සහායක කියලා බෞද්ධ දර්ශනයේ අය වගේ. අපිටත් ඉන්නවා ඒ වගේ අය. ඔබ තෝරගන්න ඕනේ. ඔබ ජේසුවද රිද්දන්නේ? ඔබ යාළුවන්වද රිද්දන්නේ කියලා. ඔබගේ අසල්වාසියවද ඔබගේ පවුලේ අයවද රිද්දන්නේ ජේසුවද රිද්දන්නේ කියලා. අපි හැදිලා තියෙන විදිය තමයි ජේසුව ඇඬුවත් කමක් නැහැ. මට මෙයාව නම් රිද්දන්න බෑ. එයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔබ මාංශාකාර දේවල් පුරුත් කවදා හරි කපා ගන්න වෙන්නේ මාංශික දෙයක්ම තමයි, ආත්මික දෙයක් නෙවෙයි. අපි පරීක්ෂාවට වැටෙන හැම මොහොතකම දෙන්නෙක් අපි දිහා බලාගෙන ඉන්නවා. කවුද? එක්කෙනෙක් යක්ෂයා. අනිත් එක්කෙනා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ නම් බලාගෙන ඉන්නේ අත දිගු කරලා පුතේ වාට පුළුවන් ඔයා ජයග්‍රහණය කරන්න ඕන කියලා. යක්ෂයා බලාගෙන ඉන්නේ මං වැටිලා උගේ අරමුණ කරා මං යනකම්. ඒ නිසා ඔබ ඉඩ දෙන්නේ කාටද කියලා ඔබ තීරණය කරලා ඔබ පොරාල්ලන හැම අවස්ථාවකම දෙන්නෙක් ඔබ දිහා බලාගෙන ඉන්නවා. යක්ෂයා සහ ස්වාමින් වහන්සේ. යෝබ් 31:1 යෝබ් කියනවා මම නම් ගිවිසුමක් කරගත්තා. මොකක්ද ගිවිසුම? මාගේ ඇස් සමග ගිවිසුමක් කෙලෙමි. එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද? කන්‍යාවක් දිහා මම බලන්නේ කොහොමද? මං කන්‍යාවක් දිහා බලන්නේ නැහැ. බැලුවොත් වෙන දේ මට දන්නවා. යෝබ් කියනවා ඒ නිසා මම මගේ ඇස් දෙකත් එක්ක ගිවිසුමක් කළා තිනවා. ආයේ ඒ දේවල් නැහැ කියලා. ඔබ ගිවිසුම් ගත වෙන්නට ඕනි. නෑ මම මේ දේ කරන්නේ නැහැ. ඔබට ක්‍රිස්තියානි ප්‍රතිපත්ති තියෙන්න ඕනි. නෑ මං අරක්කු මගේ දෙතොලට ගන්නෙ නෑ. මත්ද්‍රව්‍ය ගන්නෙ නෑ. මම ශුද්ධ. මම දෙවියන් වහන්සේට වෙන් වෙච්ච කෙනෙක්. නෑ මම අසභ්‍ය දේවල් බලන්නේ නෑ. ෆෝන් එක මගේ අතේ තිබ්බත් මම ඒ දේවල් ඒ හරහා යන්නේ නෑ. ක්‍රිස්තියානි ප්‍රතිපත්ති තියාගන්න. කවුරුත් ඔබව බලන්නට එන්නේ නෑ. හැමතිස්සෙම ඔබ හිතන්නට එපා ඔබගේ නායකයා ඔබව පාලනය කරලා පස්සෙන් එයි කියලා. බෑ එහෙම කරන්න. කාටවත් බෑ. ඔබේ කුඩා කණ්ඩායම් නායකයට, ඔබගේ සභාවේ නායකයට, ඔබත් එක්ක ඉන්න ඔබ ආත්මිකව ගොඩනගන මිතුරන්ට හැමතිස්සෙම ඔබ එක්ක ඉන්න බෑ. ඔබගේ පාලනය බාර දෙන්න ඕනේ කුඩා කණ්ඩායම් නායකයටවත් ආත්මික නායකයටවත් වෙයි ශුද්ධාත්මයන්න් වහන්සේට. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ජීවිතේ බාර දීලා නම් ඔබගේ සීමාව ඔබ දන්නවා. කුඩා කණ්ඩායම් නායකයන් ළඟ හිටියත් එකයි නැතත් එකයි. මට මේ ළඟදී දරුවෙක් ඇවිල්ලා කිව්වා මම ඒ වැරද්දට වැටුනේ ඔයා ළඟ හිටියේ නැති නිසා කියලා. ඔයා එතන හිටියනම් මං ඒ දේ කරන්නේ නැහැ කියලා. වෙන යාළුවෝ වගේක් මට සෙට් උනේ ඔයා ඇත්තට එතන හිටියනම් ඒ දේ මට කරන්න වෙන්නේ නැහැ. ඔයා හිටියේ නැති නිසා මං ඒ දේ තත්ත්වෙටපත් වුණා කියලා. හැමතැනම අපි නෑ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබ හැමතිස්සෙම යැපිලා තියෙන නායකයෙක් එක්කනම්. ඔබගේ සභාවේ ආත්මික වටපිටාවත් එක්කනම්. ඔබට හයියක් නෑ. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීලා ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගනුදෙනු කළා ශුද්ධාත්මයන් වහන්සේට ජීවිතය බාර දීලා උන්වහන්සේ ගෙන යන කෙනෙක් නම් ඔබ කොතනත් එකයි. ඔබට එළියෙත් එකයි ඇතුළෙත් එකයි. ඔබ ඒ ප්‍රතිපත්ති රකින්නවා. කොන්ද තියෙන්නේ එතනදී. ඔබේ තරුණ දුවේ පුතේ කොන්ද කෙලින් තියාගන්න ඕනේ. 1000ක් දෙනා බිව්වත් මම බොන්නේ නැතුව ඉන්න. 1000ක් දෙනා වෙන වැරදි දේවල් වලට ගියත් මම යන්නේ නැහැ. හැබැයි උන් අපිට කියන්නේ තොපිට කොන්දක් නෑ නේද බොලව්? තොපි අඩියක්වත් ගහන්නේ නෑ. උඹලා මේ වගේ දෙයක්වත් කරන්නේ නෑ. වයස කීයද? අවුරුදු 12යි 13යි යා කෙල්ලෙක් කොල්ලෙක් එක්කවත් යාළුවා නෑ. මොකද්ද මේ වැඩේ? අපි එහෙම නෑ. අපිට ප්‍රමිතියක් තියෙනවා බයිබලය ඇතුලේ. විවාහයෙන් තොරව කිසිම ලිංගික ස්පර්ශයකටවත් අපිට අවසර නෑ බයිබලය ඇතුලේ. විවාහය තුළ විතරයි බෝ වී වැඩි වී වර්ධනය වෙන්න තියෙන්නේ. හැබැයි ලෝකයේ අයව සාමාන්‍යක වෙලා. ඊට පෙම්වතුන්ගේ දිනේ. මම දැක්කා මේ ටිකේම පෝස්ට් වගේක් යනවා. සංඛ්‍යා ලේඛනත් එක්ක එක්තරා පොලිස් නිලධාරියෙක් දාලා තියෙනවා. පොලිස් නිලධාරිනියක්. එයාගේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2020 අවුරුද්දේ විතරක් ගෑනු දරුවෝ අවුරුදු 18ට අඩු ගෑනු දරුවෝ 70000ක් කාමරවලට ගිහිල්ලා තියෙනවා. සංඛ්‍යා ලේඛනෙක් එයා පෙන්නනවා 70000ක් ලංකාවේ. ලෝකෙ නෙමෙයි. අවුරුදු 18ට අඩු ගෑනු දරුවෝ. ගෑනු දරුවෝ කියන්නේ ගෑනු දරුවෝ තනියම ගිහිල්ලා නැහැ. පිරිමි දරුවොත් එක්ක ගිහිල්ලා. 70000. ඒකයි ලෝකේ ප්‍රමිතිය. ලෝකේ හැම දැන් අපිට ඔය තියෙන ප්‍රධාන පෙළේ මාධ්‍යයන් උසිගන්නනවා එන්න අපේ වැඩසටහනට එන්න ප්‍රේමවන්තයා සමගින් එන්න විවෘතව විනෝද වෙන්න කියලා. ඒ ප්‍රධාන
නාලිකාවලට අමතරව වෙන හොරෙන් තියෙන සමාජ මාධ්‍ය කියනවා ඊට එහා ගිය මේ වගේ දේවල් තියෙනවා එන්න කියලා. රුචිරයි මයි තිමති කතා කරලා හිටිය අපේ සහෝදරයෙක් එක්ක යාගුවා ගිය පාර තිබිච්ච මේ මීගමුවේ තිබිච්ච වැලන්ටයින් දවසේ තිබිච්ච කානිවල් එකකට කපල් එකකට ඇතුල් වෙන පිරිමි ළමයාට රුපියල් 1000යි ගෑනු ළමයාට 500යි කිව්වා නේද? තව එකක් කිව්වා නොමිල යන්න පුළුවන් ක්‍රමයක් ගෑනු ළමයෙක්. දන්න හිසට උඩින් ඇදලා ඉන්න නම් ඒ ගෑනු ළමයාට නොමිල යන්න දුන්නලු. ඇත්ත කතාවක්. මීගමුවේ උපයි මයි නොදන්න ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙනවා මේ සමාජ මාධ්‍ය ඇතුලෙන් දරුවන්ව අල්ලගන්න පුළුවන්. ඒ ලෝකේ මේ වෛවාරණ දැන් උදේට කියනවා එන්න අපිත් එක්ක 14 සමරන්න අපි තමයි හොඳම වැඩසටහන කරන්න කියලා අර නාලිකාව කියනවා. ඒකට වඩා මේ නාලිකාව කියනවා රැට ප්‍රවෘත්ති වලට යනවා වෙනම එකක්. බලන්න මෙච්චර දරුවන් අපචාරයට ලක් වෙලා. මෙච්චර ප්‍රමාණයක් අද මෙහෙම වෙලා. දෙපිට කාටු මාධ්‍ය. ඒවට අහු වෙන්න එපා. අපිට ප්‍රමිතියක් තියෙනවා අපි ක්‍රිස්තියානි. අපිට ලෝකේ උන් නටන ඔක්කොම දාංගල් නැටුම් ටික නටන්න බෑ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපේ ප්‍රේමවන්තයා ජේසුස් වහන්සේ. උන්වහන්සේගේ හිත රිද්දලා වෙන දේවල් කරලා මොකටද? ඔය මේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ හිත සනසන්න ප්‍රේමවන්තයෙන්ගේ දවසට ජේසුස් වහන්සේ හොඳම ප්‍රේමවන්තයාගේ හිත රිද්දනවා නම් මොකටද? ඔබගේ අම්මා තාත්තගේ හිත රිද්දලා මොකටද? පයින් ගහන්න. නැත්තම් කවදාරි ඔබගේ දරුවෝ කවදා හරි දවසක ඔබගේ ඇසේ කඳුලක් තියලා ওই දේවල් කරනවාමයි. අනිවාර්යයෙන්. නිසා මේ සටන තේරුම් ගන්න. ලෝකේ උන් දිහා බලාගෙන යන්න බෑ අපිට. අපිට වෙනම ප්‍රමිතියක් තියෙනවා. කොන්ද කෙලින් තියාගන්න ඕනේ මේ ප්‍රමිතිය. කවදා හරි දවසක කොන්ද කෙලින් තියාගත්තු අපි ගාවට අනිත් ඒ උන් නැමීගෙන එන්න යනවා. අඩි උඹලා තමයි හරි දේ කියන්නේ. හරි. හරි. වර්තමානයේ ඇතැම් දරුවන්ගේ තත්වය අර ඕක නිකන් මේ අර අයිස් කන්දක්. අයිස් කන්දක ගොඩක් වෙලාවට උඩ දැන් මුහුදු මට්ටමේ යන නැවකට පේන්නේ අර උඩ තියෙන ටික විතරයි. අර ටයිටැනික් නෞකාව හැප්පුණා කියන්නේ ඔය වගේ කන්දකනේ උඩින් තිබිලා තියෙන චුට්ටක් පේන්නේ. යට තමයි ලොකුම ප්‍රදේශය තිබිලා තියෙන්නේ. යටින් ගින් හැප්පුණා හැප්පිච්ච පාර හිතුවේ නෑ උඩින් බලපු අය හිතුවේ උඩ තිබිච්ච කොටස විතරයි කියලා. සමහරවිට දරුවන්ගේ අපේ දරුවෝන්ගේ අපි දකින්නේ පොඩි දේවල් තමයි ගෙදරදී. ඒගොල්ලෝ හිතුවක්කාරයි. ඒගොල්ලෝ කියන දේ ආන්නේ මොනාරි පොඩි දේ ඒගොල්ලෝ නිදා වැටෙනවා. ඒගොල්ලෝ මොනා වෙනවා. එහෙම අපි හොයලා බලන්න ඕනේ ඊට යටින් මොනාරි ලොකු කතන්දරයක් තියෙන්න පුළුවන්. අපේ ගෑනු දරුවෝ නිතරම ෆෝන් එකේ ඉන්නේ නෝට්ස් යාළුවන්ට කතා කරනවා. මොනවාද කරන්නේ? ඔන්ලයින් ක්ලාස් එකක් මේ ක්ලාස් එක වගේ ඒවා නිතර කියනවා සමහර දේ වැඩිපුර පේනවා නම් සමහර දේවල් පේන්නේ ටිකයි යට සමහරලාට ගැඹුරු දේවල් තියෙන්නට පුළුවන්. අවධානයෙන් ඉන්න. ආදරයෙන් ලං වෙන්න. මේක තමයි දරුවන්ගේ තත්ත්වය. මේ තියෙන වැඩිහිටියන්ගේ තත්ත්වය. ඊට වඩා භයානකයි. ඒකත් අර කන්දම තමයි. පොඩි දේවල් ටිකක් උඩට පේනවා. ඒතර නමස්කාර කරගන්න අත් දෙක උස්සලා බෑ. මම එන්නේ නෑ. අදගෙන එන්න ඕනේ. පල්ලි එනවා කියපුවම කුඩා කණ්ඩායමකට එනවා කියම හරි ප්‍රීතියෙන් චුවලිත වෙනවා නෙවෙයි. ඉරිදට නමස්කාර මෙහෙට එද්දිත් නිකන් 8:35 විතර වෙලා ගියා නම් කම පොඩි පේන දේවල් වගේක් තියෙනවා. යට තියෙනවා ලොකු කන්දක්. අපි ඒවා හොයාගන්න, ඒවා අවබෝධ කරගන්නට ඕනේ. අපි හැමෝගෙම ආත්මික ජීවිත සමාලට මේ වගේ පොඩි දේවල් වගේක් පේනවා. ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. පාලනය කරගත නොහැකි ඔබගේ සිතවිලි අරගල මිතුරෙකුට හෝ කුඩා කණ්ඩායම් සමග බෙදා ගන්න. දේශනාකාරයා 4:9-10. එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ මක් නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. ඔවුන් වැටුනොත් එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි. මේක බයිබලයේ. මේක සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක ලියපු පොත. ඒක කියනවා එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් හොඳයි කියලා. ඔබ තනියම කරන පාපය ඒ පොරබැදීමේදී ඒක ජය ගන්න තව කෙනෙක්ගේ උදව්ව ඔබට ඕන වෙනවා. ඒ අදහස මෙයයි ඔබ නොකඩවා කරන එක යන නරක පුරුද්දකට ඇබ්බැහි වීමකට හෝ යම් පරීක්ෂාවක ඒකට විරුද්ධ වෙන්න තව කෙනෙක්ට ඔබට පුළුවන් කමක් තියෙනවා. ඔබ නිතරම චක්‍රයක හිර වෙලා තියෙනවා. ආයෙ කරනවා ආයෙ වැටෙනවා. ආයෙ ගොඩ එනවා ආයෙ වැටෙනවා. ආයෙ ගොඩ එනවා ආයෙ වැටෙනවා. ඔබ මෙහෙමද ක්‍රිස්තියානි ජීවිතය ගෙවමින් ඉන්නේ. නොකඩවා යන චක්‍රයක් ඔබට තියෙනවා.
යන්තම් කොහොමරි ආඥා කළා කාගේ හරි උදව්වෙන් ගොඩ එනවා ආයේ ඔබට තේරෙනවා ඔබ වැටෙනවා කියලා. ආයේ කොහොමරි තනියම ගේම ගහලා ගොඩ එනවා ආයේ වැටෙනවා. ඔබ ඉන්නේ තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය අවස්ථාවක. ඔබට තනිවම එයින් ගොඩ එන්නට නොහැකිය. සමහර පරීක්ෂාවන් ජයගත හැකි වන්නේ ඔබ වෙනුවෙන් යාඥා කරන්නා වූ ඔබව ධෛර්යමත් කරන්නා වූ ඔබ ගණන් දීමට බැඳී සිටින හවුල් කරුවන් ආධාරයෙන්. කුඩා කණ්ඩායම් තියලා තියෙන්නේ මේකටයි. දැන් ඔබට එන ඒ තමයි කොහොමද අපේ දේවල් නායකයා එක්ක බෙදාගන්නේ එයා පත්තරේ වගේනේ කියලා. ඒක කියලා හිමීට තියෙන දේවල් ටික ඔක්කොම හංග ගන්නවා. නෑ ඔබගේ ආත්මික නායක නායිකව දැන් ප්‍රමිතියකට හැදිලා ඉන්නේ. බය වෙන්න එපා. යක්ෂයා බොරුවක් කියනවා ඔබට. එයාට කිව්වොත් එයාත් ගිහිලා ආස්ටට ගියා එයා මෙයාට ගියයි මෙයා එයාට ගියයි. ඒ යක්ෂයාගේ බොරුවක්. බයිබලයේ ඔබව රැකබල් කරන්නට තියලා තියෙන්නම මේ ක්‍රමවේදය විතරයි. පරිණත කිතුණුවන් ඔබ වටේ සිටින්නට අවශ්‍ය. ඔබ උදව් ඉල්ල ගන්නට ඕනි. හරි. කුඩා කණ්ඩායමක සමාජිකයෙකු වීම එහි නොකඩවා සහභාගීකම් පැවැත්වීම අගය ඔබ දැනගන්නට ඕනි. අවාරයට දෙල් වගේ හිතුනම යනව නෙවෙයි. නායක නායිකාවුන් දැනගන්න ඕනේ ඔබගේ පාඩම උගන්වලා එන එක නෙවෙයි. හොයා බලන්න ඕනේ රැකවල් කරන්න ඕනේ පස්සෙන් යන්න ඕනේ එක එක්කිනා විවිධයි එක එක්කිනාව වෙනම බලන්න ඕනේ. ඔබගේ වර්ධනයට නිදහස් කරුණු ලැබීමට දෙවියන් වහන්සේ විසින් යොදා ඇති සැලැස්මට ඔබගේ නායකයන්ද වටේ සිටින අනෙකුත් කිතුණුවන්ද ඇතුළත්. මේක තමයි සැලැස්ම. තනියව ගමනක් නෑ ක්‍රිස්තියානි ජීවිතේ. ඔබ වටේ සිටින කිතු අඩුපාඩු එක්ක ඉන්න මේ සෙට් එකම ඕනේ ඔබට. ඔබගේ නායක නායිකාවන් ඕනේ ඔබට. මේක තමයි ගැලවීමේ මාර්ගය. යාකොබ් 5:16 මෙහෙම කියනවා. 16 විතරක් අපි කියමු. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාති සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා එකිනෙකාගේ බර එකිනෙකාට කියා දීපල්ලා. උඹලා උසුලන දේ එකිනෙකාට කතා කරපල්ලා. ඊට පස්සේ ධර්මිෂ්ඨ මනුෂ්‍යෙක් ඔප්පු කරන කන්නලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වේ. ඒ නිසා ඔබ දැන් ධර්මිෂ්ඨ නැහැ ඔබ වැටිලා ඉන්නේ. හැබැයි ඔබ ඔබගේ දේ කාට හරි කියනවා. ධර්මිෂ්ඨ මිනිසයන් ඔබ වටේ තියලා තියෙනවා. ඒ ධර්මිෂ්ඨ මිනිසයා ඔබ ගැන යාඥා කරන්නට යනවා. ඒ යාඥාව දෙවියන් වහන්සේ අහන්න යනවා. අමාරු වෙලාවෙදී වැටිච්ච වෙලාවෙදී ඔබට යාඥා කරගන්නවත් අයියක් නැහැ. ඔබ වටා ධර්මිෂ්ඨ මිනිස්සු ඉන්නවා. කට ඇරලා කියන මම ඉන්නේ මෙතන. මට උදව් කරන්න කියලා. ඒ මිනිසයා ඔබ ගැන යාඥා කරන්න යනවා. ආබ්‍රහම් ලොත් ගැන මදහත් කරකම් කළ යාඥා කරා. ස්වාමීන් වහන්සේ ලොත්ව ගැලෙව්වා ආබ්‍රහම්ගේ යාඥාව. ලොත් හොඳ හින්දා නෙවෙයි. යාඥා කරු මනුෂ්‍ය ධර්මිෂ්ඨ නිසා. දැන් අපිට තියෙන දේ ප්‍රධාන වශයෙන් ධර්මිෂ්ඨ මිනිස්සුયો අපි වටේ හිටියට අපි මොනවා හරි කරනවා කියලා කවුරු හරි දැනගත්තොත් අපි ඉස්සරින්ම ඉල්ලන ඉල්ලීම තමයි මොකද්ද? පාස්ටර් නම් දැනගන්න තියන්නේ. කණ්ඩායම් නායකයන් මේ අයට නම් කියන්නේ. හොඳයි ඔබට කවුරු හරි කියලා නැද්ද? ලියයට නම් බයිබලයේ තියෙන්නේ එහෙම කියලා නිදහස් වෙන්න කියලා. මන් දන්නේ ඔබ මේක කොහොම අල්ලගනීද කියලා. මේක තමයි බයිබලීය ක්‍රමවේදය. ඔබ කවදද අවසාන වරට ඔබගේ ආත්මික නායකයාත් එක්ක ගනුදෙනු කළේ? කවදද සභාපාලකතුමත් එක්ක ගිහිල්ලා ඔබගේ ජීවිතයේ ප්‍රශ්නේ බෙදාගත්තේ? ඔබ තාම හිර වෙලා නේද ඒවත් එක්ක ඉන්නේ? මම දැන් දවස් 3කට 2කට හෝ 3කට කලින් ගිහිල්ලා මගේ පෞද්ගලික ජීවිතය ගැන පාස්ටර්ත් එක්ක ගනුදෙනු කරා. බෙදාගත්තා. එහෙම නැතුව කොහොමද අනේ බයිබලීය ජීවිතය යන්නේ අපි ඉස්සරහට? කොහොමද සටන ජයගන්නේ? මම තනියම තටමගෙන හිර කරගෙන ෆයිට් එක බෑ. ඔබගේ අසරණකම, ඔබගේ දුර්වලකම, ඔබගේ වැටීම කියන්නම වෙනවා. නැත්නම් ඉතින් යන විදියට ගිය හැකි. ජයග්‍රාහී කිතුණු ජීවිතය. තෘප්තියෙන් පිරිච්ච කිතුණු ජීවිතය ඔබට නැහැ. ඔබ නැවත පරාජය කරන දිගටම පවතිනා වූ පරීක්ෂාවෙන් සුවය ලැබීමට අවශ්‍යද? ඒ යටපත් නොකරන්න, සංගවා නොගන්න, පාපොච්චාරණය කරන්න, ඔබගේ හැඟීම් පවා බෙදා ගන්න උත්සාහවන්ත වෙන්න. ප්‍රශ්න අන්ධකාරයේදී වර්ධනය වන අතර වඩාත් විශාල වන්නේ. නමුත් සත්‍යතාවයේ ආලෝකයට විවෘත කළ විට හැකිලී යන්නේ. ප්‍රශ්නය අන්ධකාරය තුල වැඩි වර්ධනය වෙනවා. දෙවියන් වහන්සේ ඉස්සරහගෙන අල්ලා ඒ ආලෝකයට විවෘත කරපුවාම ඒ ප්‍රශ්න ටික ඇකිලිලා යන්නේ යනවා. මේක තමයි බයිබලීය ක්‍රමවේදය. ඔබ විශ්වාස කරත් නැත. ඔබට ඇත්තේ කාටවත්ම නොමැති අද්විතීය පාපයක් බව හේතු ගැනීමට සාතන්ට අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් සත්‍ය නම් අපි සියල්ලම ඉන්නේ එකම බෝට්ටුවේ බවත් අප සියලු දෙනාම එවැනි විවිධ පරීක්ෂාවන් වලින් වලට විරුද්ධව සටන් කරමින් සිටින බවත්.
ඔබට දැනෙන ප්‍රධාන දේ තමයි මන් තරම් පව්කාරයෙක් නෑ. මේක කටක් කැල්ලා කියන්නේ කොහොමද? මෙහෙම එකක් කාටවත් නැතුව ඇති කියලා. ඇත්ත කතන්දරේ ඔයයි මමයි දෙන්නම එකම බෝට්ටුවේ. අපි ඔක්කොමලා විවිධාකාර ප්‍රශ්න පොරබැදීම් එක්ක යන අය. අවුරුදු 12යි 13යි 14 කොල්ලන්ට තියෙන කෙල්ලන්ට තියෙන ප්‍රශ්න හරි වෙනස්. කුතුහලයත් එක්ක සොයා බැලීම් අත්හදා බැලීම් එක්ක 14 ඉඳන් 18ට යද්දි තියෙන ප්‍රශ්න වෙනස්. හැබැයි ඉතින් වැඩිහිටියෝ ඔය ඔක්කොම පහු කරගෙන ආපු අය. වැඩිහිටියන්ට තියෙන ප්‍රශ්න තව ඒවා. අපි ඔක්කොමලා එකම බෝට්ටුවේ යන්නේ. මම දේශනා කරන මමත් පාස්ටත් ඔයාලා අපි ඔක්කොමලා මොනවා හරි එක පොරබදනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ එක වෙනයි මගේ එක වෙනයි. යක්ෂයා කියන්න හදනවා අම්මෝ ඕකරන් කියන්න බෑ. ඒක හරි ස්පෙෂල් එකක් උඹට විතරයි තියෙන්නේ කියලා නෑ. අපි ඔක්කොමලට උදව් අවශ්‍යයි. නමුත් සත්‍ය නම් අපි සියල්ලෝම සිටින්නේ එකම බෝට්ටුවේ බවයි. 1 කොරින්ති 10:13 ඉක්මනින් පෙරලා ගන්න. රෝම 3:23 දන්නවා ඔබ. ඉක්මනින් 1 කොරින්ති 10:13. මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නොබලාට පැමිණුණේ නැත. නමුත් දෙවියන් වහන්සේ විශ්වාස කෙනෙක්. ඒ නිසා දරන්න බැරි කිසිම දෙයක් ඔබට එවන්නේ නැහැ. රෝම 3:23 මොනවද කියන්නේ? සියල්ලෝම හැමෝම පව්කාරයෝ. අපි ඔක්කොමල්ලා පව්කාරයෝ. අපිට නිතර පේනවා අනිත් එක්කෙනාගේද. එයා පාස්ටර් කියන දේ අහන්නේ නැහැ නේද? එයාලා කීකරු නැහැ නේද? එයාලා අරම නේද? මේම නේද? එතකොට මම අපිත් හැදෙන්නට ඕනේ. අපිත් හැදෙමු. පොඩි පොඩි දේවල්. හරි. අපගේ දෝෂයන් සංගවා ගන්නට ප්‍රධාන හේතුව උඩඟුකමයි. අපි සියලු දේම නියම විදියට පාලනය කර ඇත යනුවෙන් අන්‍යයන්ට හේතු ගැන්වීමට අපි නිකන් ඉන්න හදන්නේ අපිට මොකුත් නැහැ. අපි නිකන් සුපිරි පට්ට විදියට ඉන්නවා. අනේ ක්‍රිස්තියානි ගමන හොඳට යනවා මේ යන්නේ පේන්නේ නැද්ද? අපි හරි අමාරුවෙන් තද කරගෙන සමහර දේවල් පෙන්වන්න හදනවා. සුපිරියට යනවා යාඥා කරන පල්ලියේ එන්නේ කුඩා කණ්ඩායමක් තියෙනවා කිය. ඇත්ත කතන්දරේ සත්‍ය නම් ඔබට කතා කිරීමට නොහැකි යමක් තියෙනවා ජීවිතේ. ඒ දැනටමත් ඔබව පාලනය කරන්නට නොහැකිව තියෙනවා. මුදල්, විවාහය, දරුවන්ගේ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය, වෙනත් හැබ්බැහිකමක්, ආදර සම්බන්ධකම් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔය තියෙන්නේ ස්ක්‍රීන් එකේ. ඔබව ධෛර්යයට යටත් කරන්නා වූ, සහාය දෙන්නා වූ, ඔබ වෙනුවෙන් යාඥා කරන්නා වූ, ඔබට ප්‍රේම කරන්නා වූ, ඔබ ගණන් දීමට බැඳී සිටින්නා වූ කුඩා කණ්ඩායමක් හෝ හවුල්කරුවෙක් ඔබට අවශ්‍ය වෙලා තියෙනවා. ඔබට තේරෙනවා නම් පාලනය ඔබගෙන් ගිලිහිලා කියලා. ඔබට උදව් කරන්න කෙනෙක් ඕන. ඊළඟ එක. මම මේ ගැන මීට පෙර කිසි කෙනෙක්ට කියා නැත කියා යමෙකු පවසන විට ඔහු මහත් නිදහසක් සහනයක් භුක්ති විඳීමට පටන් ගැනීම ආරම්භ කරනු ඇත. පීඩන කපාටේ ගලවා දැමීමට සූදානම් වන්න. මිනිස්සු අපි එක්ක ඇවිල්ලා සමහර වෙලාවට කියනවා නිලන්ත අයියේ මම මේක කාටවත් කියලා නෑ. මට මේක ඔයාට කියන්නට ඕන කියලා. එහෙම කියන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් දැනෙන්නට ගන්නවා ඒ මිනිස්සයන් නිදහස් වෙනවා කියලා. ඔබට නිදහස්කමක් දැනෙන්නේ නැත්තම් ජීවිතේ හිර වෙලා පොරාල්ලාල්ල ඉන්නවා කියලා. ඔබ නිදහස් වෙන්නට පළමු පියවර ඔබගේ පීඩනයේ කපාටය විවෘත කරන්න ඕනේ. ඒ මූඩිය ඇදලා අයින් කරන්න. ඔබ කාට හරි ගිහිල්ලා විශ්වාසවන්ත ආත්මික නායකයෙක්ට ඔබගේ ජීවිතේ කාරණාව කියන්න පටන් ගන්න. මම මේක කාටවත්ම කියලා නැහැ කියන දේ ඔබ කියන්න පටන් ගන්න ඕනේ. ඔබ ගැන ඒ ධර්මිෂ්ඨ නායකයා යාඥා කරන්න යනවා දෙවියන් වහන්සේට දන ගහලා. ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබගේ ජීවිතේ නැතයි කියා සංගව ගන්න උත්සාහ දරන ඔබ සාමාන්‍ය විදියට සිටිනවා යයි කියා මවා පෑමට උත්සාහ දරන කාරණයක් තියෙනවා ඔබට. නෑ ඒක එහෙම නෑ. මේ හොඳට ඉන්නේ. මොකක්දෝ එකක් ජීවිතේ හංගනවා හැමතිස්සෙම. ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඔබගේ ජීවිතේ නැතයි කියා හංග ගන්න, තද කරලා වහ ගන්න වෙන දේවල් කරලා නිකන් නෑ වගේ ඉන්න උත්සාහ කරන කාරණයක් තියෙනවා. අපි හැමෝටම. පාස්ටර්ලා ඉස්සරහා අමහරුවක් දැනෙනවා ඒ උනාට එහෙම නෑ වගේ පේන්නේ. දේවදාසයෝ ඉස්සරහා, පල්ලිය ඉස්සරහා. ඒ දේ ගැන අවධානය යොමු කරන්න. අපගේ දුර්වලකම් අන් අයට කියා සිටීම බාල්දු වීමක් ලෙස සිතනු ඇත. නමුත් ඒ බාල්දු වීම නොවේ, යටහත් වීමයි. එපිස 6:17 මෙහෙම කියනවා. හරි වටින පදයක්. ගැලවීම නැමැති ආරක්ෂක තොප්පියද දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන්න් වහන්සේගේ කඩුවද ගනිල්ල. ඒ නිසා ඒ ආරක්ෂක තොප්පිය සටන් කරන්නට කඩුව ගන්න. හරි ඊළඟට. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. එහෙම නැත්නම් ඔබ විශ්වාස කරන්න යක්ෂයව. ඊට පස්සේ
එපිස 6017කනමයි ඔය තියෙන්නේ. යක්ෂයාට විරුද්ධව සටන් කර යුතු අන්දම දේව වචනේ තුල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කඩුව ගන්න, දේව වචනේ ගන්න, ගැලවීම පිළිගැනීම පළවෙනි කාරණය. මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ගැලවීම ලැබපු සෙනඟක්ද? ඔබ ගැලවීම ලැබලාද? ගැලවීම ලැබලාද? ඔව්. ගැලවීම ලැබලා නම් අපිට කියනවා 2 කොරින්ති 5:17 මොකක්ද කියන්නේ? යමෙක් ස්වාමින් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් පැවිල්ලක්. පරණ දේ ගැලවීම ලබනවා කියන්නේ ඕකයි. පරණ දේවල් එක්ක ගැලවීමක් නැහැ. ඔබ පල්ලියාව කියලා ගැලවිලා නැහැ. පරණ දේවල් එක්කම නම් ජීවත් වෙන්නේ. අතහැර දාපු පරණ දේවල් ආයේ එන්න පුළුවන් කාලයක් යද්දී. හැබැයි ඒක ගැන සටන තමයි මේ කියන්නේ. ඔබ පරණ ජීවිතේ වැරදි අතහැරලා නැත්තම් ගැලවීමේ ආඥාව කිව්වා කියලා ගැලවිලා නැහැ. මොකද බයිබලයේ ගැලවීම ගැන ප්‍රමිතියක් තියෙනවා. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. ඔව් අලුත් වුණා. හැබැයි විටින් විට වැටෙනවා වෙන්න පුළුවන්. එතනදී තමයි මේ සටන ගැන අපි කතා කරන්නේ. එතන තමයි සුද්ධාත්මයන් වහන්සේගේ බලය ගැන කතා කරන්නේ. ඔබ පරණ ජීවිතයේ සෙට් එක තාමත් තියෙන කෙනෙක් නම් පල්ලියාවට ගැලවිලා නැහැ. ඉස්සරින් ගැලවීම නැමැති ආරක්ෂක තුප්පිය. වචනය නැමැති කඩුව සටන් කරන ක්‍රමවේදය බයිබලයේ කියනවා. ඔබ ජේසුට යස් කියන්න ඕනේ. යක්ෂයාට නෝ කියන්න නම්. ඔබ යක්ෂයාගේ කාරණාවට යස් කියන කෙනෙක් නම් ජේසුට කියන්න වෙන්නේ නෝ කියලා තමයි. ඕකේ. ඔබ ගැලවීම ලබා ඇතනම් ඔබට විරුද්ධව කිසිවක් කරන්න සාතන්ට බෑ. යක්ෂයාට බෑ මොකුත් කරන්න ඇත්තට. ගැලවීම ලැබපු කිසි කෙනෙක්ට ළඟ අවංකව ගැලවීම ලැබපු පරණ ජීවිතය අයින් කරපු කිසි කෙනෙක්ට යක්ෂයාට අත තියන්න බෑ. දෙවියන් වහන්සේගේ අවසරයක් නැතුව. යෝබ් ළඟට ලඟ වෙන්නත් දෙවියන් වහන්සේගේ අවසර ගත්තා. යක්ෂයා ඔබ තුලට රිංගනවා නම් රිංගන්නේ ඔබගේ ආරාධනාව එක්කමයි. බයිබලයේ වෙන කොහෙවත් නැහැ වෙන කිසි දෙයක්. ගැලවීම ලැබපු ඔබ තුලට යක්ෂයා එන්නේ නැහැ. ඒ ගැලවීමත් එක්ක ඌට ගනුදෙනුවක් නැහැ. ඌ බයයි. ඌ ගොරවන සිංහෙක් වගේ වටේ කරකෙන්නේ එකයි. කාවද ගිලගන්නේ කියලා. ඉඩ දුන්නේ කාව ගිල ගන්නවා. ඔබ ඉඩ දුන්නේ නැත්නම් යක්ෂයාට බෑ. ඒ නිසා ආරාධනා කරලා තියෙන්නේ ඔබමයි යක්ෂයාට. පසුතැවිලි වෙලා සමාවිල කරන ස්වාමීනි මම එකපාරක් යක්ෂයාට ඉඩ දුන්නා කියලා. යේසුස් වහන්සේ ද සාතන් සමග වාද නොකළ අතර කටපාඩමින් දේව වචනේ පමණක් කීම සිදු වේ. ඊළඟ එක. සාතන් සමග වාද නොකරන්න. අපට වඩා වාද කර ජය ගැනීමට වසර දහස් ගණනක පළපුරුද්දක් සාතන්ට. අයහපත් දේත් එක සාකච්ඡා කරලා යන්න එපා. එපා කියන දේ එතනින් ඉවරයි. යක්ෂයා හරි පළපුරුදුකාරයෙක්. අවුරුදු 100 ගණනක් වූ සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා වැරදි දෙයක් එක්ක ගනුදෙනු කරනවා නම් එතන සාකච්ඡා එපා. වාද විවාද එපා. චැප්ටර් ක්ලෝස් කරන්න ඉවරයි ඒක එපා. යක්ෂයා චූටි ඉඩවල් ගන්න හදනවා සාකච්ඡා මාර්ගේ. ඔබ පරිණත කිතුණුවන් මේ සභාවේ සෑහෙන කාලෙක ඉඳලා ඉන්න ඔබ දන්නවා කරන්න ඕනේ මොනවද කියලා. දුකට කාරණය ලෝකෙ මිනිහෙක් කියන දෙයකට ඔබ නැමෙනවා දෙකට. දේවයන් වහන්සේගේ දරුවෝ මිනිස්සුන්ව ප්‍රතික්ෂේප කරන්න බැරුව යාළුවෙක්ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්න බැරුව. හරි ඉක්මනින් දේවයන් වහන්සේ වන්ත හැර දාන. කපලා දාන්න කෙලින්නේ. ඊළඟ එක. ඔබට කටපාඩම් පද තියෙන්න ඕනේ. ඒව නැත්තම් ඔබ සතුව වෙඩි උණ්ඩ නෑ වගේ තමයි. ඊළඟ එක අපි ටිකක් කියන් කලින් වෙලාව යනවා. දේව වචනය වෙත හැරෙන්න. එය කියවන්න, මෙනෙහි කරන්න. අධ්‍යයනය කරන්න. අපේ සභාවේ ගොඩක් ක්‍රමවේදයන් තියෙනවා දෙවියන් වහන්සේගේ වචනයට ලං වෙන්න පුළුවන්. පොරොන්දුවේ උරුමය ආශිර්වාදය අත්පත් කර ගැනීමට සූදානම් වන්න. එසේ නොමැතිනම් අන් අයගේ ආශිර්වාද දිහා බලාගෙන කවදා හරි දුක් විඳින්න වෙයි. ඉන් පස්සේ දැන් ඉතින් අත්හරින්න සූදානම් වෙන්න. වැඩිහිටියන්ගේ තත්වය, දරුවන්ගේ තත්වය, මැදිවියේ ගැටවර වියේ දරුවන්ගේ තත්වය, තරුණ වියේ දරුවන්ගේ තත්වය. දැන් පුතේ, දැන් ආදරණීය සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය. අත්හරින්න, යක්ෂයාව ප්‍රතික්ෂේප කරන්න සූදානම් වෙන්න. මේ සටන දිගින් දිගටම තියෙන්නේ ඕන එකක් නෙවෙයි. ජය අරගන්න ඕන එකක්. ඔබට තේරෙනවද කාලයක් තිස්සේ දිගින් දිගට සටන් කරනවා විතරයි ජයක් නැහැ කියලා. එහෙනම් මේ ක්‍රමවේදය වෙත අවතීර්ණ වෙන්න. ඔබ ළඟට ලං කරලා තියෙන ආත්මික නායකයන් එක්ක විවෘත වෙන්න. එයාගේ උදව් ඉල්ල ගන්න. එයාට කියන මං ගැන යාඥා කරන්න කියලා. ස්වාමින් වහන්සේ ඔබට යමක් කරන්නට යනවා ඔබගේ ජීවිතේ. අත්හරීම කල යුත්තේ ඔබට යම් දෙයක් අහිමි වෙනවා කියලා හිතලා නෙවෙයි. මේ සරල කාරණය නම් හොඳට තේරුම් ගන්න මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය.
මං ඒක අතහරින්නේ මට මගේ ජීවිතයේ අනාගතයේ ප්‍රශ්නයක් වෙයි කියලා. මං ඒක අතහරින්න ඕනේ මගේ දරුවන්ට ප්‍රශ්නයක් වෙයි කියලා. මං ඒක අතහරින්න ඕනේ මගේ පවුල මගේ බිරිඳ සැක කරයි. මං ඒක අතහරින්න ඕනේ මාව නෝන්ඩි වෙයි. මොකද ඒක එලිදරව් වුණොත් හරි ප්‍රශ්නයක් ඒ පාපය. මගේ එක්ක ළඟින් ඉන්න බොහොම ප්‍රේමවන්ත සහෝදරයෙක් මාව ඩිම් වෙලා ගිය වචනයක් ප්‍රකාශ කරා මේ සතියකට දෙකකට අතරතුර. ඒක ඇත්තට මම තවමත් හිතනවා ඒක කොයිතරම් ගැඹුරු සත්‍යයක්ද කියලා. අපි එක දීර්ඝ කාලයක් මේ ගමනේ ආවා වූ මගේ සහෝදරයෙක්. ජීවිතේ බොහෝ පෞද්ගලික දේවල් මා එක්ක බෙදා ගන්නා වූ සහෝදරයෙක්. ඔහු එක දවසක් පුත්තලමේ ගිහිල්ලා ඉදි මා එක්ක යම් කාරණයක් කිව්වා. ඒක හරිම මම තවමත් ඒක ගැන කල්පනා කරනවා. ඔහු කිව්වා මගේ ජීවිතේ මම ඔහුව නිතර ශක්තිමත් කළා දරුවෝ ගැන හිතන්න, පවුල ගැන හිතන්න, භාර්යාව ගැන හිතන්න, අපි සමහර දේවල් වලින් වෙනස් වෙන්න ඕනේ කියලා. ඔහු කිව්වා මම මේ කිසි දෙයක් හින්දා නෙවෙයි මම හැරුණේ. මම ජේසුට තියෙන ආදරය නිසායි හැරුණේ කියලා. ඒ තමයි සංජය බාස්. සංජය අපේ සහෝදරයා. ඔහු සාක්ෂි දරුවා ජනවාරි 1 වෙනිදා. ඔහුගේ හැරීම ගැන. ඔහු දීර්ඝ කාලයක් අපිත් එක්ක එකතු වෙලා ගමනක් ආවා මුල් කාලේ ඉඳන් මේ සභාවේ. ඔහු දෙවියන් වහන්සේ ගැලවීමට ගෙනාවා. ඔහුට හොඳ බහාර්යාවක් දුන්නා. බහාර්යාව මං අගය කරනවා. ඇය තමයි මේ පවුලේ සහ ඔහුගේ රැකවරණය ඔහු ගැන යාඥා කරන්න ශක්තිමත්. අපි හැම කෙනෙක්ට මේ වැනි බහාර්යාවක් ස්වාමි පුරුෂයෙක් ඉන්න ඕනේ. අපේ දුර්වලකම් වලදී අපිව ශක්තිමත් කරන අපිව ධෛර්යමත් කරන. අපේ දරුවන්ට එහෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්න ඕනේ. සංජය පළවෙනිදා සාක්ෂි දරුවා ඔබට මතක ඇති. පසු කාලීනව ඔහු වැටිච්ච යම් කිසි නැවතක් බැහැවීමක් ගැන. ඔහු එක්ක මමත් හිටියා ඒ කාලවකවානුවේ සභාපාලකතුමා සහ තවත් අයත් එක්ක. ඔහු සම්පූර්ණයෙන් නිදහස් වුණා කියලා ජනවාරි 1 වෙනිදා ඔබට සාක්ෂි දරුවා. මම ඔහුට උපදෙස් දුන්නේ දරුවෝ ගැන හිතන්න ඕනේ, අපි පවුල ගැන හිතන්න ඕනේ, අපි මේ දේවල් ගැන හිතන්න ඕනේ. ඔහු හිටියට වඩා ආශිර්වාදමත්ව දැන් ක්‍රිස්තියානි ජීවිතය යනවා. අපි අපේ පාපය පිළි අරගෙන අත්හරින්නට සූදානම් වෙන්න ඕනේ. පාපේ සංගවන තැන කිසිම ආශිර්වාදයක් ලබන්නට බෑ. සංජය මට කියපු දේ තමයි මම ඔහුට කිව්වා ඔබ අත්හැරිය යුත්තේ මේ දේවල්. ඔහු මට එදා කිව්වා නෑ මම අත්හරින්න තීරණය කරේ. ඔය කිසි දෙයක් හින්දා නෙවෙයි. මම ජේසුට ආදරේ නිසා. මම ජේසුට ආදරේ නිසා. මම දන්නවා නිලන්ත අයියේ. මම දරුවෝ ගැන හිතලා මම මේක ගැන හිතලා මේක ගැන හිතලා යම් දේවල් වලින් හැරුණොත් මම ආයෙ යනවා එතනට. මම හැරුණේ ජේසුගේ ආදරයට පිටු පාන්න බැරි නිසා. ඔබ හැරෙන්න ඕන එතනින්. ප්‍රියංකර හැරුණේ එතනින්. එක දවසක් කුඩුත් අරගෙන මදුරංකුලියේ යද්දි අනිත් අයට විකුණන්න ජේසු කතා කරා. ප්‍රියංකර අඬ අඬ ඇවිල්ලා කොහමද ජේසුව ප්‍රතික්ෂේප කරන්න බැරුව ගියා. ජේසුගේ ආදරය ප්‍රතික්ෂේප කරන්න බැරුව ගියා. ඒ දෙන්නම අද වෙද්දී දෙවියන් වහන්සේ ගැන අනිත් අයට කතා කරනවා. ප්‍රියංකරගේ වටේ පිටේ ඉන්න අය කුඩු ගහන අනිත් පවුල් හොයාගෙන එනවා. පල්ලියටත් හොයාගෙන එනවා. පාස්ටර් හොයාගෙන එනවා, ජූට් හොයාගෙන එනවා, මාව හොයාගෙන එනවා. ප්‍රියංකරට මොකක්ද උනේ අපේ දරුවවත් ඒ වගේ කලවන්න කියලා. හැරුණයින් පස්සේ හිතන්න බැරි විදියට මිනිස්සුන් දෙවියන් වහන්සේ ඔසවනවා. අනිත් අයට ආශිර්වාදයක් වෙන පිණිස. ඔබගේ දේ තද කරලා හංගගෙන ඉන්න තාක්කල් කියලා අතහරින්නේ නැති තාක්කල් ඒක තව දුරටත් විඳවීමක් විතරයි. ශද්‍රක් මේසත් අබෙද්නෙගෝ දෙවියන් වහන්සේට ආදරේ නිසායි අනිත් ඔක්කොම වටිනාකම් අතහැරලා දැම්මේ. මරියතුමේ දෙවියන් වහන්සේට කීකරුණේ තමුගේ ජීවිතය ගැනවත් නොහිතා. දෙවියන් වහන්සේට ආදරේ නිසා. පාවුලතුමා සියල්ල කුණු කසල කියලා තිබිච්ච නම්බුව, ධනය, නිලය ඔක්කොම අතහැරියේ ජේසුට ආදරේ නිසා. ඔබයි මායි දැන් තීරණය කරන්න ඕනේ ජේසුට ආදරේ නිසා, ජේසුව රිද්දන්න බැරි නිසා මං මෙතනින් අයින් වෙනවා කියලා. ඒ නැතුව වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. ඔබගේ අම්මා නිසා, ඔබගේ තාත්තා නිසා, අම්මගේ කඳුළු නිසා, තාත්තගේ කඳුළු ඒ වැඩක් නෑ. ඔබ රිදවෙමින් ඉන්න ශුද්ධාත්මයන් වහන්සේව, ශුද්ධාත්මයන් වහන්සේට අපහාස කරන කෙනෙක්ට කිසිම විටක සමාවක් නෑ කියලා බයිබලයේ තියෙනවා. උන්වහන්සේ පාපය ගැන අඟවලා දෙන්නේ. උන්වහන්සේට අපහාස කරනවා නම්, උන්වහන්සේව නොසලකා ඉන්නවා නම් ඔබගේ ගැලවීම අවසන් වෙන්න යන්නේ නෑ. ඒක අපායෙන් ඉවර වෙන්න යන්නේ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ දුන්නෙම මඟ පෙන්වන්න.
ඔබ ප්‍රතික්ෂේප කරනවා උන්වහන්සේව. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා නම් කොහෙද ස්වර්ගයෙන් අවසන් වෙන්නේ ගමන? ඔබ මැදදීම මඟ පෙන්වන එක්කෙනාව ප්‍රතික්ෂේප කළා ඉවරයි. එයාට අපහාස කළා ඉවරයි. උන්වහන්සේ ඉන්නේ මඟ පෙන්වන්න. සංජය මන් තවමත් හිතෙනවා ඔබගේ කියම. ඒක මට හරි දහිතේ. මම ඒක ගැන ගොඩක් දේවල් හිතුවා. නැගිටිනවද සංජය ප්‍රියංකරයි දෙන්න. තව ගොඩක් අය ඉන්නවා. අප්පුඩියක් ගහන්න ඕනේ මට. ප්‍රසිද්ධියේ කිව්වා සාක්ෂිය. ලැජ්ජා වුණේ නැහැ තමුන්ගේ පාපය සභාවක් ඉදිරියේ කියන්නේ. මට වැරදුනා ජීවිතේ මැදදී. ඔව්. හැබැයි මට කිව්වා සභාපාලකතුමාට කිව්වා උදව් ඉල්ලගත්තා. සම්පූර්ණයෙන් නිදහස් වුණා. අද අනිත් අය සුභාරංචි කතා කරනවා මම ඒක කියනවා. පීඩන කපාටේ ගලවන්නට ඕනේ. මේ තමයි ජීවමාන සාක්ෂිය. දෙවියන් වහන්සේ උන්ව හිටියට වඩා ගොඩක් උසස් කරනවා. උන් ආශිර්වාදමත් කරනවා. මොකද ඒ යන්නේ බයිබලීය ක්‍රමය නිසා. ඔබයි මා හිතන්නේ ඔගේ අනිත් පැත්ත. සභාව මැද්ද මේක කිව්වොත් මාර ලැජ්ජාවක්. දැනගනින් අපි වැරදක් කළා කියලා. ඊට වඩා හොඳයිද රටේ මෙවුන් දැනගන්නේ. තේරුම් ගන්න මේ දේ. ඔබ ජේසුට ආදරේ නිසා ඔබ අත්හරින්න. දවසින් දවස කාලය ගත වෙලා යනවා. ඔය ගත වෙන කාලය අපරාධේ හැම දවසක්ම සතුටින් ඉන්නයි අපි ඔය කැඳෙව්වේ. අන්තිම එක බලලා අපි අවසන් කරන්නට. ඔබ යමක් නිසා දුක් විඳිනවා නම් දිගට මේක දුක් විඳින්නත් පුළුවන්. ඔබ පොරාල්ලන දේ සතුටුදායක දෙයක් නෙවෙයි. ඔබ සෑහෙන කාලයකින් දුක් විඳිනවා. ඔබ සතුටින් වගේ පෙන්නුවට දෙවියන් වහන්සේ ගාවට එන හැම පාරක්ම කඳුළු ඇස් දෙකේ. ඔබ දන්නවා හදවතින් උන්වහන්සේව රිද්දනවා කියලා. සුද්ධත්මයන් වහන්සේව රිද්දනවා කියලා. ඔබට පුළුවන් කාටවත් නොකිය විවෘත නොවි හැදෙන්නේ නැතුව ජීවිත කාලය පුරා මේ දුක විඳ ඉන්න. හැබැයි ඔබ තීරණය කරනවා නම් වෙනස් වෙන්න ඒකටත් දුකක් විඳින්න ඕනේ. වෙනස් වීමේ දුක විඳින්න සූදානම් වෙන්න. ටික කාලයයි. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච කෙනෙක් ටික කාලයක් දුක් විඳින්න ඕනේ අතාරින්න. වැරදි සම්බන්ධතාවයකට අබ්බැහි වෙච්ච කෙනෙක් ටික කාලයක් දුක් විඳින්න ඕනේ අතාරින්න. ඒක ලේසි නෑ අපි කියන තරම්. යම් ප්‍රශ්නයක අමාරුකමක හිර වෙලා ඉන්න කෙනෙක් ඒ දේවල් වලින් අබ්බැහිකම් වලින් මිදෙන්න ටික කාලයක් දුක් විඳින්න ඕනේ. ටික කාලේ දුක් විඳලා අත්හැරපුවාම සදාකාලික සමාදානයක් තියෙනවා. ඔබ කෝකද තෝරගන්න යන්නේ? ටික කලක් දුක් විඳලා සදාකාලික සමාදානය කරා යනවද? නැත්තම් කාටවත් කියන්නේ නැතුව හැමදාම තද කරගෙන සදාකාලිකව මොකක්වත් එක්ක දුක් විඳ ඉන්න යනවද? හැමදාම සතුටින් ඉන්නයි ඔබගේ ජේසුස් ඔබවම ගැලෙව්වේ. හැමදාම සතුටින් ඉන්න. ඔය ගත වෙන හැම දවසක් වේදනාකාරීව විඳව අපරාධේ. අවසාන බයිබල් පදය ගීතාවලියේ දාවිත්තුමා මෙහෙම කියනවා. ගීතාවලිය 90:12. ගීතාවලිය 90:12. ගීතාවලිය 90:12. ගීතාවලිය 90:12. ඉක්මනින් කියන්න පෙරලගත්ත කෙනෙක්. ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණන්ට ඉගැන්වුව මැනව. හරියට පැහැදිලිව ආයෙ කියන්න හොඳට අහගන්න. ඥානවන්ත සිතක් ලබා ගන්නා පිණිස අපේ දවස් ගණන්ට ඉගැන්වුව මැනව. අපේ දවස් ගණන් ඔබ දන්නවද? ඔබට දවස් ටිකක් දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ මේ පොළවේ. ඔය දුක් විඳ පාපයත් එක්ක ඔට්ටු වෙවි දෙවියන් වහන්සේට විරුද්ධව දවසින් දවස ඒ දවස් වලින් ගෙවෙන්නේ. දාවිත් කියනවා ස්වාමීනි මට දවස් ගණන් උගන්වන්න. එක දවසක් ඉවරයි. දුක් විඳ තව එකක් ඉවර වුණා. තව එකක් ඉවර වුණා. ඔබ හැරෙන්න තීරණය කරන්න ඕනේ. ඊළඟ පදේ 15 වෙනකන් කියවන්න. ස්වාමීනි හැරී ආව මැනව කොපමණ කල්ද ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණු මැනව අපේ සියලු දවස්වලදී ප්‍රීති සන්තෝෂ වෙන පිණිස උදේ කාලයේහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණුව මැනව. 14 ඊළඟ පදේ ඔබ අපට පීඩා කළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද ස්වාමීනි මම දුක් විඳ කාලයක් ගත කළා. දුක් විඳ කාලයක් ගත කළා. ඒ දුක් විඳ ගත කරපු කාලයටත් හරියන්න හැරුණයින් පස්සේ ඔබ මට ආශිර්වාද කරා. ආමෙන්. තේරුණාද ඒ කියන දේ? දාවිත් කියනවා මම ඔබ නැතුව ඔබට විරුද්ධ වෙලා දුක් විඳ හරි කාලකන්ණි කාලයක් ගත කළා. ස්වාමීනි හැරුණයින් පස්සේ දුක් විඳපු කාලයටත් එක්ක හරියන්න මාව සන්තෝෂෙන් තියන්න. ඔබට එහෙම කරනවා ඔබ හැරුණොත්. ඊළඟ
ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා. අනේ ස්වාමිනී මේ ඔය මාතෘකාව බලන්න. දාවිත් හරි අපි නැගිටිමු. ස්වාමින් වහන්සේගේ අභිමුඛේ. හැරෙන්නේ නැතුව ඔබට පුළුවන් ඔය යන විදියට යන්න. බයිබලීය ක්‍රමවේදය තුල ඔබට හැරෙන්නත් පුළුවන්. පාපයේ ලැජ්ජාවට කාරණයක් කියලා හිතනවනම් කියාදී අත්හරින එක ලැජ්ජාවට කාරණයක් නම් හැමදාම ඔය යන ලෙවල් එකේම ජීකටම යන්න පුළුවන්. හැබැයි ඔබ තීරණය කරනවා නෑ මම කියාදී අත්හරිනවා එක කියලා. හැරෙනවා කියන්නේ මොනවද හැරෙනවා කියන්නේ? සිතෙන්ම අයින් කරනවට. සිතෙන්ම අයින් කරනවට. ඔබ පොරබදන දේ සිතෙන් අයින් කරන්න ඕනේ. මනසින්ම අයින් කරලා දාන්න ඕනේ. ඒ හිස්තන ස්වාමින් වහන්සේගේ දේවල් වලින් පුරව ගන්න. අපි දෑන්තෝස්වල ස්වාමින් වහන්සේට මොහොතක් ස්තුති කරමුද? උන්වහන්සේ ඉන්ට යනවා අපිත් එක්ක. උන්වහන්සේ ලං වෙලා ඉන්ට යනවා. ජීවිත කාලය පුරාටම ඉන්ට යනවා. ඔබ හිතුවට උහුලන්න බැරි දරන්න බැරි එකක් කියලා නෑ. උන්වහන්සේ කියන පුළුවන් පුතේ මම ඉන්නවා කියලා. ඔබ නිදහස් වෙන්න අවශ්‍යයි. ඔබ මිදීම ලබන්න අවශ්‍යයි. ඔබ සටන ජය ගන්නට අවශ්‍යයි. ඔබගේ හිත තුල පොරාල්ලන ඔය සටනින් ඔබ ජය ගන්නට අවශ්‍යයි. උන්වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා මොහොතක් අපි දෑන්තෝස්වල ස්වාමීන් වහන්සේට ස්තුති කරමු.